right අයුබෝවන් මං හිතනවා ඔයගලන්ට මාව ඇහෙනවා ඇති කියලා පේනවා ඇති කියලා සහ මේ ප්‍රසන්ටේෂන් එක පේනවා ඇති කියලා QR කෝඩ් කියන තැන ඉඳලා තමයි අපි අද පටන් ගන්න දාලා තියෙන්නේ. මට ෆීඩ්බැක් එකක් දෙන්න. right okay අපි එහෙනම් පටන් අරන් කරගෙන යමු. අපිට ටිකක් ඉක්මනට යන්න වෙනවා කාල වේලාව මදි නිසා ඒ නිසා එකවරම ඔබගේ අවධානය දීලා ඉන්න මේ ප්‍රසන්ටේෂන් එක කරගෙන යන අතරතුර යම්කිසි වෙලාවක ස්ලයිඩ්ස් මාරු වුණ නැත්නම් හරි යම් ගැටලුවක් තිබේ නම් ටෙක්ස්ට් බොක්ස් එකේ දානවට වඩා ටක් ගාලා කතා කරලා ෆීඩ්බැක් එක දෙන්න. right okay අපි ගිය පාර කතා කරන්න පටන් ගත්තා QR codes ගැන. මම හිතුවා ඔයගලන්ට මේක ආපහු මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ඕනේ කියලා කීප දෙනෙක්ගේ ඉල්ලීම මත සහ මෙය වර්තමානයේ වැඩිපුර භාවිතයට ගන්නා වූ ක්‍රමවේදයක් සහ අනාගතයේදී ඉදිරියට එන ක්‍රමවේදයක් නිසා. එතකොට මේ QR code කියලා කියන්නේ quick response code. එතකොට මේ code එක ඇතුලේ විවිධ දත්ත data අපිට encrypt කරලා දාන්න පුළුවන් code එකක් හැටියට. එතකොට මේක ඇතුලේ සාමාන්‍යයෙන් merchant name එක, merchant ගේ විස්තර ඇතුළත් වෙලා තියෙනවා. merchant number එක, merchant name එක යන ආදි වශයෙන්. එතකොට මේ QR code එක අපි ස්කෑන් කරපුවාම ඒ අදාළ merchant ගේ විස්තර සහිතව අපේ ඇප්ලිකේෂන් එකට ගන්න පුළුවන්. එතකොට මේ QR code වලින් කරන්නේ ජංගම දුරකථනයක් මගින් මේ QR code එක ස්කෑන් කරලා ස්පර්ශයකින් තොරව දැන් අපි කාඩ් එකක් ගහද්දි ස්වයිප් කරන්න ඕනේ. එහෙම කිසිම දෙයක් නැහැ. කිසිම ස්පර්ශයකින් තොරව මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් තමයි මේ තුල තියෙන්නේ. එතකොට මේක ගත්තොත් සාමාන්‍යයෙන් මේ QR code mobile applications වලට inbuilt කරලා තියෙනවා බැංකු. ඒතකොට බැංකු වල තියෙනවා විවිධ mobile application. ඒ mobile application උදාහරණයක් දැන් මෙතන පෙන්නනවා FreeMe එක, commercial bank එකේ Q+ ඊළඟට අපිට සම්පත් බැංක් එකේ VPay. එතකොට මෙතන තියෙනවා VPay එක. මේ අනාදි වශයෙන් අපිට මේ mobile applications බැංකු වල තියෙනවා. මේවයේ මේ QR code ස්කෑන් කරලා ගෙවන ආකාරය enable කරලා තියෙනවා. එතකොට ඔබට පේනවා මේ FreeMe එකේ ගත්තොත් මෙතන තියෙනවා QR payments. right. එතකොට මේ සම්පත් බැංක් එකේ VPay app එක ගත්තොත් මෙතන තියෙනවා scan QR. right. එතකොට මේ ඔබට පෙන්නන්නේ wallet එකක්. මේ wallet එකේ කාඩ් පත තියෙනවා. මේ wallet එකේ balance එකක් තියෙනවා. එතකොට මෙයාට පුළුවන් wallet එකෙන් ගෙවන්න. එහෙම නැත්නම් මෙයාට පුළුවන් accounts වලින් ගෙවන්න. මෙයාට පුළුවන් credit cards වලින් ගෙවන්න. මේ අනන්‍ය වශයෙන් සිලෙක්ට් කරලා තමන් ගෙවන්නේ මොකෙන්ද කියලා එයාට පුළුවන් මේ QR code එක ස්කෑන් කරන්න කියලා කියන්නේ. එතකොට මේ බටන් එක ඔබපුවම එයාට මේ QR code ස්කෑන් කරන්න අවස්ථාව සැලසෙනවා. ඊළඟට එයාට පුළුවන් මේ QR code එක ස්කෑන් කරන්න. එතකොට මේ QR code එක ස්කෑන් කරාට පස්සේ මෙන්න මේ විදිහට දැන් මේකේ ඔබට පේනවා ඇති විවිධ ක්‍රමවලට QR code generate කරන්න පුළුවන්. මේ විදිහට අපිට board එක QR code එක print කරලා තියන්න පුළුවන් මේ යන ආදි වශයෙන්. එහෙම නැත්නම් අපිට mobile POS එකක් අරගෙන ඒ mobile POS එකේ QR code එක generate කරන්න පුළුවන්. එතන මේ තියෙන්නේ සාමාන්‍ය POS යන්ත්‍රයක්. මේකෙත් QR code එක අපිට generate කරන්න පුළුවන්. මේ යන ආදි වශයෙන් QR code එක අපිට dynamically generate කරන්න පුළුවන්. එහෙම නැත්නම් static QR code එකක් මේ විදිහට print කරලා තියන්න පුළුවන්. එතකොට මෙහෙම print කරලා තියෙන QR code එක සාමාන්‍යයෙන් amount එක enter කරන්න දාන්න පුළුවන්. ඒ වගේම මේ QR code එකක් මොකක් හරි product එකකට දැන් අපි හිතමු මේ වතුර බෝතලයට QR code එකක් ගහනවා කියලා. එතකොට මේ වතුර බෝතලේ මිල ඇවිල්ලා අපි හිතමු රුපියල් 35යි කියලා. රුපියල් 35යි නම් මේ QR code එකක් අපිට හදලා ගහන්න පුළුවන්. හරියට රුපියල් 35 ස්කෑන් කරපුවම එන විදියට. ඒකට amount එක enter කරන්න ඕනෙත් නැහැ. නමුත් අපිට ඕනේ නම් amount එක enter කරන්න දෙන්න පුළුවන්. right. ඒකට මේ ඕනම විදියට QR code එක සකස් කරන්න පුළුවන්. ඒක product එකකට නම් ඒ product එකේ මිල එකපාර එන විදියට. එහෙම නැත්නම් අපි හිතමු සුපර් මාකට් එකක බඩු මල්ලක් ගත්තොත් එයාට ඒ අදාළ ගාන ගහන්න පුළුවන් වෙන විදියට මේ අනාදි වශයෙන් අපිට QR code එක හදන්න පුළුවන්. එහෙම හදපු QR code මේ විදියට අපිට ස්කෑන් මේ print කරලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් POS වල generate කරන්න පුළුවන් dynamically. මේ generate කරන ඒවා මේ විදියට අපිට ඔයගලන්ට පේනවා මේ මොබයිල් එකෙන් අර මේ app එකක් අපි සඳහන් කරා මේකේ QR payment නැත්නම් scan QR කියන option එකට ගිහිල්ලා මේ විදිහට ඔබට පුළුවන්
ස්කෑන් කරන්න ස්කෑන් කරන්න. හරි මේ පේන්නේ ඒ වගේ දෙයක්. මේ පොස් එකේ ස්කෑන් කරනවා. එහෙම ස්කෑන් කරාට පස්සේ ඔබට මේ මැප් එක ඇතුළට ඇවිල්ලා මේ QR කෝඩ් එක රීඩ් කරලා ඔබට කියනවා amount එක enter කරන්න කියලා. දැන් amount එක fix නම් ඒක නිකම්ම එනවා enter කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් amount එක enter කරන්න පුළුවන්. ඊළඟට pay කියන button එක ඔබපුවම ඔයාගේ payment එක වෙනවා. payment එක වුණාම merchant ටත් SMS එකක් යනවා. ඔයාටත් SMS එකක් එනවා මේ transaction එක වුණා කියලා. ඉතින් කතාව ඉවරයි. ඔබට පුළුවන් බාණ්ඩ අරන් යන්න. දැන් ඔබට මේකේ පේනවා ඇති මෙතනදී කිසිම යන්ත්‍රයක් අපිට භාවිතා නොකර වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. නිකන් පොඩි කාඩ්බෝඩ් කෑල්ලක QR එක print කරලා attach කරලා. ඒ වගේම ඔබට පේන්න ඇති මේකෙදි මේ purse එක අරන් යන්න ඕනේ නැහැ. mobile phone එක අතේ තිබ්බම හොඳටම ඇති. ඒ වගේම මේකෙදි ඔබට පුළුවන් ඔබගේ බැංකුවේ mobile app එකට ගිහිල්ලා බැංකුවේ account එකකින් card එකකින් එහෙම නැත්නම් ඔයාගේ e-wallet balance එකකින් payment එක කරන්න. ඒකට හරි ලේසියෙන් select කරන්නත් පුළුවන්. ඔබට අවශ්‍ය account එකකින් ගෙවන්නද card එකකින් ගෙවන්නද කියලා select කරලා pay කරන්නත් පුළුවන්. ඉතින් හරිම පහසුයි. ඒකට අනාගතයේදී මිනිසුන්ට මේ credit card 5ක් 6ක් දාගෙන wallet එක අරන් යන්න ඕනේ නැහැ. තමන්ගේ e-wallet එකක් හදලා බැංකුවේ mobile app එක ඇතුලේ ඒ e-wallet එකට තමන්ගේ අනික් බැංකුවල credit cards උයි තමන්ගේ බැංකුවේ credit cards උයි load කරලා ඊළඟට තමන්ගේ බැංකුවේ accounts වල සල්ලි තියෙනවා නම් එයාට පුළුවන් ගිහිල්ලා මේ mobile app එකේ තියෙන QR option එකෙන් payments කරගෙන යන්න. එතකොට ඔබ දැකලා ඇති දැන් ව්‍යාපාරික ස්ථානවල මේ QR code display කරලා තියෙනවා මේ ආකාරයට. එතකොට දැන් මේකෙදි ආවා මෙහෙම දෙයක්. ඉස්සර මේ එක එක බැංකු තම තමන්ගේ QR code හදන්න පටන් ගත්තා. එතකොට commercial බැංකුව QR code එකක් හදනවා. එතකොට commercial බැංකුවේ customer ට commercial බැංකුවේ QR code එකක් තියෙන තැනක්ම හොයන් යන්න ඕන. ඊළඟට සම්පත් බැංකුව QR code එකක් හදනවා. සම්පත් බැංකුවේ QR code එකම හොයාගෙන යන්න ඕන. NTB එක QR code එකක් හදනවා. ඒ NTB QR code එකම හොයාගෙන යන්න ඕන. දැන් මේක ගණදුණු කරුට අපහසුයිනේ. මොකද ඒ බැංකුවේම QR code එකක් නැත්තම් ගෙවන්න බෑ. දැන් ඒ වෙනුවට ලංකා ක්ලියර් ආයතනය විසින් ලංකා QR කියලා QR code standard එකක් හැදුවා. මේ standard එකට හදලා කිව්වා හැම බැංකුවක්ම මේ standard එකට අනුගත වෙන්න ඕනේ කියලා. එතකොට වර්තමානයේ බැංකු තමන්ගේ QR code මේ ලංකා QR කියන standard එකට අනුගත කරලා තමයි හදලා තියෙන්නේ. එතකොට මේ ලංකා QR දැන් ඔබට පේනවා මෙතන තියෙන්නේ මේ ලංකා QR කියලා. එතකොට ලංකා QR කියලා කෝඩ් එකේ තියෙනවා නම් යම්කිසි QR කෝඩ් එකක් ඒ QR කෝඩ් එක මොන බැංකුවේ වුණත් ඕනම බැංකුවක ඇප්ලිකේෂන් එකක් ඒකට කම්පැටිබල් වෙනවා. එතකොට ලංකා QR කියන ස්ටෑන්ඩඩ් එක ඇතුලේ හැම බැංකුවක්ම තමන්ගේ QR කෝඩ් හදනවා. එතකොට මොකක් හරි බැංකුවකින් QR කෝඩ් එකක් මර්චන්ට් කෙනෙකුට දීලා තියෙනවා නම් ලංකාවේ තියෙන ඕනෑම QR කෝඩ් එකක් තියෙන ඇප්ලිකේෂන් එකකින් ඒක ස්කෑන් කරලා ගෙවීම් කරන්නට හැකියාව මේ ලංකා QR කියන ස්ටෑන්ඩඩ් එකත් එක්ක ඇති වුණා. right? ඒක තමයි මේ QR කෝඩ් වල තත්ත්වය. එතකොට මේ QR කෝඩ් වල transactions වෙන්නේ කොහොමද කියලා සරලව කියනවා නම් අපි Visa International උදාහරණයකට ගමු. එතකොට ඔබට පුළුවන් විවිධ සේවාවන් සඳහා taxi, bill payment, home delivery, shopping, dining වගේ දේවල් වලට ගිහිල්ලා මේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරන්න හොටෙල් එක නම් තමන් කාලා ඉවරලා බිල ගෙනාපුවම ඒ QR කෝඩ් එක ස්කෑන් කරනවා. එතකොට මේ ස්කෑන් කරපු QR කෝඩ් එක මොබයිල් එකට එනවා. මේ මොබයිල් එකට ආපු එකේ ඔයා amount එක enter කරලා ඔයා pay කියලා option එක දෙනවා. එතකොට ඔයාට ඔයාගේ බැංකුවට ඒ කියන්නේ ඔබගේ e-wallet එක තියෙන payment application එක ඔයාට දීපු බැංකුවට ඒ request එක යනවා. right? මම දැන් මේ payment එකක් කරන්න යනවා. මේ payment එක allow කරන්න කියලා ඒ request එක යනවා. ඒක තමයි මේ දෙවෙනි අවස්ථාවේ ඔබට පෙන්වන්නේ. right? දෙවෙනි අවස්ථාවේ ඔබට පෙන්වන්නේ. ඒතකොට මේ තියෙන්නේ ඒක. ඊළඟට මේ request එක යනවා Visa International වලට right? Visa International network එකට. ඒ network එකෙන් merchant ගේ බැංකුවට request එක යනවා. ඒතකොට අපි දන්නවානේ මේ බැංකු දෙක එකිනෙකා හා කතා කරන්නේ නැහැ Visa හරහා මිසක් කියලා. ඒතකොට මේක Visa International එකේ application එකක් නම් ඒ application එක ඔබ දීලා තියෙන්නේ
HNB බැංකුවෙන් නම් ඔබ HNB කස්ටමර් ගිහිල්ලා ඔයා මේක ස්කෑන් කරලා amount එක enter කරලා pay කිව්වම ඒක HNB එකට යනවා. අපි හිතමු merchant ඇවිල්ලා සම්පත් බැංකුවේ merchant කෙනෙක්. එහෙමනම් HNB එකෙන් මේක යවනවා Visa International එකට. Visa International එකෙන් මේ request එක යවනවා සම්පත් බැංකුවට. ඒක මේ approve කරලා හරි decline කරලා හරි. එතකොට මේක approve කරලා නම් මේ notice එක යනවා merchant ඒ වගේම අනිත් පැත්තට notice එක යනවා customer ට. ඊට පස්සේ transaction එක වෙනවා. right? ඒ විදිහට තමයි මේ background එකේ network එක වැඩ කරන්නේ. ඒක ඔබේ දැනුම සඳහා තියාගන්න. right. එතකොට QR code එකේ වාසි මොනවාද කියලා ඔබෙන් අහුවොත් අපි දන්නවා ගන්දුණුකරුට කාඩ් පත් හරි මුදල් පසුම්බි හරි අරගෙන යන්න ඕනේ නැහැ. තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන්ම ගනුදෙනුව කරන්න පුළුවන්. අපි ඉස්සර දන්නවා අපි ට්‍රිප් යනකොට කැමරා එකයි මොබයිල් ෆෝන් එකයි දෙකම අරන් ගියා. දැන් හුඟක් වෙලාවට අර පොඩි කැමරා අපි අරන් යන්නේ නැහැ. මොබයිල් ෆෝන් එකෙන්ම ෆොටෝ එක ගන්නවා. නේ? ඒතර ප්‍රොෆෙෂනල්ස්ලා විතරයි අර ප්‍රොෆෙෂනල් කැමරාස් අරන් යන්නේ. හුඟක් වෙලාවට අපිට වෙනම කැමරා එකක අවශ්‍යතාවයක් නැහැ. මොබයිල් එකෙන්ම ෆොටෝ එක ගන්නවා. ඒ වගේ ඉස්සරහට ඔබට පර්ස් එකයි කාඩ් එකයි අරගෙන යන්න ඕනේ නැහැ. මොබයිල් ෆෝන් එක විතරක් අරන් ගිහිල්ලා මේ QR code එක හරහා payment කරන්න පුළුවන්. ඊළඟට අපි සාම්ප්‍රදායික ක්‍රෙඩිට් කාඩ් පත් ගෙවීම් ක්‍රමයක් එහෙම ගත්තොත් අපි දන්නවා ඒකට පොස්ට් මැෂින් එකක් ඕනේ. අපිට අවශ්‍ය වෙනවා ටෙලිෆෝන් පහසුකම්, කේබල් පහසුකම් මේ වගේ අවශ්‍ය වෙනවා යම්කිසි මූලික පිරිවැයක් යන යටිතල පහසුකම්. නමුත් මේ QR code ක්‍රමය ඉතාමත් සරලයි. අපි දැක්ක පොඩි කොළ කෑල්ලක QR එක print කරලා තිබ්බනම් හොඳටම ඇති. ඔබට පුළුවන් මේකෙන් සරලව ගනුදෙනුකරුගේ මොබයිල් එකෙන් මේ ගෙවීම් කරන්න. ඒ නිසා මේ QR code එක ස්ථාපනය කරන එක ඉතා අඩු වියදමකින් වෙළෙන්දාට කරන්න පුළුවන් දෙයක්, බැංකුව වලට කරන්න පුළුවන් දෙයක්. එතකොට ස්ථාපනය කිරීම ෆික්ස් කරන්නයි පවත්වාගෙන යාමටයි කන්ටිනියු කරන්න මේන්ටේන් කරන්නයි යන කොස්ට් එක අඩු හින්දා පිරිවැය අඩු නිසා මේ වෙළෙන්දට අඩු කොමිස් මුදලකට QR codes භාවිතා කරලා ගෙවන්න පහසුකම් දෙන්න පුළුවන් බැංකුව වලට. ඒ නිසා බැංකු මේ QR code වලට ගන්න කමිෂන් එක හුඟක් අඩුයි ක්‍රෙඩිට් කාඩ් වලට සාපේක්ෂව. එතකොට මේ අඩු කොමිස් මුදලක් එන නිසා වෙළෙන්දට මේක වාසිදායකයි. මෙයාට වැඩිපුර වියදමක් යන්නේ. ඒ නිසා වෙළෙන්දෝ කැමති මේ QR codes භාවිතා කරන්න කාඩ්පත් භාවිතා කරනවට සාපේක්ෂව. එතකොට මේ අඩු කොමිස් මුදල තුල අපි බලාපොරොත්තු වෙනවා වෙළෙන්දෝ වැඩි ප්‍රමාණයක් මේක භාවිතා කරන්න ඉන්නේ. දැන් වෙළෙන්දෝ කාඩ්පත් භාවිතා කරන්න කම්මැලි වෙන්නේ එහෙම නැත්නම් මැලි වෙන්න පසුබසින්න හේතුවක් තමයි මේ කොමිස් මුදල. ඒකට කාඩ්පත් ගෙවීම් ක්‍රමයේදී ඔවුන් 2.5%ක් 3ක් වගේ කොමිස් මුදලක් බැංකුවට ගෙවන්න ඕනේ. නමුත් ඒක ගෙවන්න ඕනේ හේතුවක් තියෙනවා. අපි ඒක කාඩ්පත් ගැන කතා කරමු. ඉතින් ඒ මුදල බැංකුවට ගෙවනවා. ඉතින් මිනිස්සු වෙළෙන්දෝ කැමති නෑ තමන්ගේ විකුණන එකෙන් 3%ක්වත් මේ බැංකුව වලට දෙන්න. මොකද ඒගොල්ලෝ බලනවා මේ ඇයි අපි කෑෂ් වලට විකුණනවානේ අනවශ්‍ය වියදමක් කියලා. නමුත් අපි දන්නවා කෑෂ් කියන එක අනාගතයේදී වඳ වී යන තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ අඩු වෙගෙන යනවා කෑෂ් භාවිතය. ඒ නිසා වෙළෙන්දෝ අනිවාර්යයෙන්ම මේ විද්‍යුත් ගෙවීම් ක්‍රමයට යන්න ඕන අපිට කෑෂ්ලස් ඉකොනොමි එකට යන්න නම්. එහෙමනම් හොඳම දේ තමයි මේ අඩු කොමිස් මුදලක් පාවිච්චි කරලා වෙළෙන්දට මේ පහසුකම ගන්න කියලා එයාව එන්කරේජ් කරන එක, දිරිමත් කරන එක. ඒ නිසා මේ QR code මගින් වෙළෙන්දෝ වැඩි ප්‍රමාණයක් අඩු කොමිස් මුදලක් අය කරන නිසා මේ ක්‍රමයට ගෙන්න ගන්න හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුල විද්‍යුත් ගෙවීම් ක්‍රම වඩා ප්‍රචලිත කරන්න කෑෂ්ලස් ඉකොනොමි එකකට ගමන් කරන්න හැකියාව ලැබෙයි කියලා තමයි අදහස් කරන්නේ. ඒතකොට වෙළෙන්දට මේක හරි සරලයි. වෙළෙන්දට ලොකු දෙයක් කරන්න නැහැ. මේක කාඩ්බෝඩ් එක ගහලා මේකේ QR code එක print කරලා තියන්න විතරයි තියෙන්නේ. ඒතකොට ගනුදෙනුකරුටත් වැඩි දෙයක් නැහැ. මේක ස්කෑන් කරලා pay කරන්න විතරයි තියෙන්නේ. ඒතකොට වෙළෙන්දට SMS එකක් එනවා transaction එක හරි කියලා. එතනින් කතාව ඉවරයි. ඒතකොට වෙළෙන්දට මේක ඉතාම පහසුයි. හරිම පහසුයි. මේක ඉගෙන ගන්න කියලා ලොකු දෙයක් නැහැ. සංකීර්ණ නැහැ. ඒ නිසා ඔය තමන්ගේ ගාවට වැඩට එන ඕනම කෙනෙකුට මේ ක්‍රමය කියලා දෙන්න වෙළෙන්දට පුළුවන්. ඔය ගෙද කඩේ වැඩ කරන පොඩි කොළු ගැටයට පවා මේ
දේ ඉතා සරලව කියලා දෙන්න පුළුවන් සරල දෙයක් right ඒ නිසා නඩත්තු අඩුයි පවත්වාගෙන යාම පහසුයි සරලව කරන්න පුළුවන් ගනුදෙනු ඒ නිසා වෙලෙන්දෝ වැඩි පිරිසකට මේක දෙන්නත් පුළුවන් වැඩි පිරිසක් මේකට ආකර්ෂණයක් දෙනවා එතකොට මේ ගනුදෙනුවක් සිද්ධ වුණාම SMS එකක් එනවා වෙලෙන්දට ඒ වගේම ගනුදෙනුකරුට එතකොට ගනුදෙනුකරුටත් පෙන්නනවා ඔන්න ඔබගේ ගනුදෙනුව වුණා වෙලෙන්දට පෙන්නනවා ඔන්න ඔබට මේ ගනුදෙනුව සිදු වුණා එතකොට දෙන්නටම එක වෙලාවෙ ඇවිල්ලා එතකොට කිසිම ඩිස්පියුට් එකක් නැහැ right මොකද ගනුදෙනුකරුත් දන්නවා ගනුදෙනුව වුණා ගෙවීම වුණා වෙලෙන්දත් දන්නවා right එතකොට මේ වෙලාවේ යම් කිසි ගැටලුවක් තිබ්බොත් දෙන්නට කතා කරලා ඒ වෙලාවෙම විසඳ ගන්න පුළුවන් මේක පේමන්ට් එක හම්බුණාද නැද්ද ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ ඒ වගේම බැංකු වලටත් මේක අඩු පිරිවැය දරන එකක් මොකද පොස් මැෂින් මේන්ටේන් කරනවා කියන්නේ වැඩි පිරිවැයක් වැය වෙන නිසා ඒ නිසා මේ ගෙවීම් පහසුකම් සැපයීමට බැංකු වලට යන පිරිවැය නඩත්තුවට යන පිරිවැය මේ ක්‍රමේදී අවම වෙනවා මේ ජාතික QR කෝඩ් ප්‍රමිතිය ගැන කතා කරා එතකොට අපි කිව්වා එක එක බැංකු එක එක QR කෝඩ් ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරන්න ගත්තම ගනුදෙනුකරුවන්ට බෑ එක QR කෝඩ් එකකින් ගනුදෙනු කරන්න තමන්ගේ බැංකුවට හරියන එකම හොයාගෙන යන්න වෙනවා. ඉතින් මේක ගනුදෙනුකරුවට අපහසුයි. ඒ වුණාට ලංකා QR කියන ස්ටෑන්ඩඩ් එක අපි ලංකා ක්ලියර් හඳුන්වා දෙනවා 2018. ඒ අනුව සියලු බැංකු මේ නැෂනල් QR කෝඩ් ස්ටෑන්ඩඩ් එකට අනුකූලව තමයි තමන්ගේ QR කෝඩ්ස් හදන්න ඕනේ. එහෙම හදපුවාම ඕනෑම බැංකුවක තියෙන ඇප් එකකින් QR transactions කරන්න පුළුවන්. ඕනම QR කෝඩ් එකක් ඕන බැංකුවකින් දාපු QR කෝඩ් එකක් භාවිතා කරලා. එතන මේ තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් QR කෝඩ් ප්‍රචලිත කිරීම සඳහා සකස් කරපු ලීෆ්ලට් එකක්. එතකොට ඒකේ ඔබට පේනවා සටහන් කරනවා පාරිභෝගිකයාට ඇති වාසි right ඒතර පාරිභෝගිකයාට ඇති වාසිය යටතේ වුන් කතා කරනවා ගනුදෙනු සඳහා ගාස්තුවක් නැහැ ඒතර පාරිභෝගිකයාට මේකට ගාස්තු ගෙවන්න ඕනේ නැහැ මේ ගනුදෙනු කිරීමේදී ඊළඟට මුදල් නෝට්ටු කාසි භාවිතා කිරීමේ තියෙන අපහසුතාව මගහැරෙනවා විශේෂයෙන්ම COVID-19 තත්ත්වයේ යටතේ මුදල් නෝට්ටු කියන්නේ අති භයංකර දෙයක් මොකද ඒ හරහා මේ වෛරසය පැතිරීමේ අවදානම වැඩි ඒ නිසා QR ගනුදෙනු වලට යොමු වීම තුල ඒ කාසියා නෝට්ටු භාවිතයේ තියෙන අපහසුතාව අමාරු සල්ලි හොයන්න තනින් තැනට මුදල් ගෙනියන්න මේ සියලු අපහසුතාව අයින් වෙනවා ක්ෂණිකව ගෙවීම් තහවුරු කිරීමේ SMS එකක් එනවා ඒ නිසා හරිම ලේසි ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් බිලට ගැනීමට භාවිතා කරන්න පුළුවන් QR කෝඩ් තියෙන වෙලෙන්දෙක් සමග. ඒතර ව්‍යාපාරිකයෙක් වශයෙන් තියෙන වාසි මොනවද කියලා බැලුවොත් ගනුදෙනු ගාස්තු අඩුයි. ක්‍රෙඩිට් කාඩ් පත් සහ අනික් ක්‍රම වලට සාපේක්ෂව අඩු ගනුදෙනු ගාස්තුවක් තියෙන්නේ. ඒතර මේක ස්ථාපනය කරන්න ඔයාලට ලොකු ගාණක් ගෙවන්න ඕනේ නැහැ. මොකද හරි සරලයි. මේ print එකක් විතරයි ගන්න ඕනේ. නිසා අඩු ආරම්භක ගාස්තුවක් තියෙනවා. නඩත්තු ගාස්තුවක් කියලා එකක් නැහැ. මොකද මේකේ ලොකුවට නඩත්තු කරන්න දෙයක් නැහැ. QR කෝඩ් එක print කරලා අල්ලවන්න විතරයි තියෙන්නේ. ඊළඟට ගනුදෙනුවක් වුණ ගමන්ම ක්ෂණිකව ගෙවීම් තහවුරු කිරීමේ පණිවිඩය එනවා. ඒ නිසා ඔබට පහසුවෙන් මේ ගනුදෙනුව කරන්න පුළුවන්. right එතකොට මේක මේ අනුව ඔබට පේනවා පාරිභෝගිකයන්ට සහ වෙළෙන්දාට කියන දෙදෙනාටම ඉතාමත් පහසු කාර්යයක් කියලා. ඉතින් මේ ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ විභාගයට යනකොට. මේ තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ සඳහා නිකුත් කරපු සටහන ඔවුන්ගේ වාර්ෂික වාර්තාව 2019 කියන පිරිවැයකින් තොර ගනුදෙනු ගෙවීම පිළිබඳ ශනික පාරිභෝගික දැනුවත් කිරීම යන ආදිය තුලින් පාරිභෝගික පහසු සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමටත් වෙළඳුන් සඳහා ගනුදෙනු සහ සැකසුම් පිරිවැය අඩුවීම සහ නඩත්තු පිරිවැයක් එකතු නොකිරීම මගින් වැඩිපුර වෙළඳුම් ප්‍රමාණයක් විද්‍යුත් වාණිජ ගනුදෙනු අත්පත් කර ගැනීම හා සම්බන්ධ කිරීමට උනන්දු කිරීමටත් විවිධ ගෙවීම් යාන්ත්‍රණ සහ උපකරණ වල අන්තර්ක්‍රියාකාරීත්වය සහතික කිරීමටත් ලංකා QR වෙළඳ නාමයේ යටතේ ජාතික QR කේත පිරිවිතර කියන්නේ National QR Code Standard මහා බැංකුව විසින් නිකුත් කරන ලදී. එතකොට මේ 2019 වාර්තාවේ ලැබූ සටහන.
ඒතර මේ මහ බැංකුව මේක ඉතාමත් ශීඝ්‍රයෙන් ප්‍රචලිත කිරීම සඳහා ලොකු වෙහෙසක් දරනවා. ඒතකොට ඔවුන් රට පුරාම ලංකා QR කියලා ටැග්ලයින් එකේ යටතේ මේ QR කෝඩ් ප්‍රචලිත කිරීමට ගියා. ඒතකොට අපි දැක්කා මේක මුලින්ම ඔවුන් මාතලේ නගරය කේන්ද්‍ර කරගෙන ලොකු කැම්පේන් එකක් ගෙනිච්චා. ඒ කැම්පේන් එක ඔවුන් නගරයෙන් නගරයට ගෙනියන ආකාරය අපිට දක්නට ලැබුණා. එතකොට මේ QR කෝඩ් සම්බන්ධයෙන් පාර්ශව කීපයක් අපිට දක්නට ලැබෙනවා. පාර්ශව පහක්. පළවෙනි එක්කෙනා නිකුත් කරන්නා. මේ නිකුත් කරන්නා කියලා කියන්නේ විද්‍යුත් මුදල් භාවිතයෙන් QR කෝඩ් පාවිච්චි කරලා ගෙවීම් කරන්න පහසුකම් සලසන්න. ඒකට මේ පුද්ගලයා තමයි මොබයිල් ඇප් එකක් හදලා QR කෝඩ් භාවිතයෙන් පහසුකම් සලසන්නේ ගනුදෙනු කරන්නේ. අත්පත් කරගන්නා කියන්නේ වෙළෙන්දට QR කෝඩ් භාවිතයට පහසුකම් ලබා දෙන ආයතනය. ඒකට මේගොල්ලෝ QR කෝඩ් එකක් ජෙනරේට් කරලා වෙළෙන්දට දෙනවා මේක තමයි ඔයාගේ QR කෝඩ් එක කියලා. ඒතර වෙළෙන්දා ඒ QR කෝඩ් එක ඩිස්ප්ලේ කරලා තියෙනවා ගනුදෙනුකරුවන්ට ස්කෑන් කරන්න. ඒකට මේක කරන්නේ අත්පත් කරගන්න ඒවත් ඇක්වයර්. ඊළඟට ඉන්නවා අපිට ජාල පහසුකම් සපයන්නන්. එතකොට මේ QR කෝඩ් හරහා ගනුදෙනු කරන්න අර අපි කලින් කතා කරපු ATM කාඩ් වගේම තමයි යම්කිසි ජාල පහසුකම් සපයන්නේ අවශ්‍යයි. તો ලංකාව තුල ගනුදෙනු කරන්න ඔය ලංකා QR කෝඩ් එක හරහා ලංකා ක්ලියර් අපිට ජාල පහසුකම් සපයනවා. right? તો ලංකා ක්ලියර් හරහා තමයි මේ QR කෝඩ් ගනුදෙනු සිදු වෙන්නේ. ඊළඟට අන්තර්ජාතිකව ගනුදෙනු කරන්නට අපි දන්නවා අන්තර්ජාතික පේමන්ට් ඇසෝසියේෂන් ගෙවීම් ආයතන තියෙනවා. උදාහරණයක් හැටියට වීසා මාස්ටර් කාඩ් යන ආදී වශයෙන්. එතකොට මේ ජාල පහසුකම් සපයන්න. ඊළඟට ජංගම දුරකථන යෙදවුම් පහසුකම් සපයන්නෝ ඉන්නවා. ඒ කියන්නේ මොබයිල් ඇප්ලිකේෂන් ප්‍රොවයිඩර්ස්ලා. වෙළෙන්දන් හට QR කේත පහසුකම් ලබා දෙන්නා වූ ආයතන. ඊළඟට ගනුදෙනු අත්පත් කර ගන්නන් ඉන්නවා. ජංගම දුරකථන යෙදවුම් භාවිතයෙන් ගනුදෙනු අත්පත් කර ගැනීමට පහසුකම් සපයන ආයතන. එතකොට දැන් අපි ලංකාව ඇතුළත වගේම මේ ජාත්‍යන්තරවත් QR කෝඩ් භාවිතා කරන්න පුළුවන්. එතකොට ලංකාව ඇතුළත භාවිතා කරන්න ඔබට පුළුවන් ලංකා ක්ලියර් හරහා ජාල පහසුකම් ලබා ගන්න. නමුත් අන්තර්ජාතිකව ගනුදෙනු කරද්දී ඔබට සිද්ධ වෙනවා අන්තර්ජාතික ගෙවීම් ආයතනයක් වෙත යන්න. ඒකට අපිට තියෙනවා වීසා මාස්ටර් කාඩ් යන ආදී වශයෙන් උදාහරණ ලෙස. ඒතර වීසා වල තියෙනවා වීසා QR, මාස්ටර් වල තියෙනවා මාස්ටර් පාස් කියලා මේ QR පහසුකම්. මේවා ඇවිල්ලා බ්‍රෑන්ඩ් නේම්ස් වීසා QR, මාස්ටර් පාස් QR කියලා මේ QR පහසුකම්. ඒතර මේ පහසුකම් ගත්තම අන්තර්ජාතික වශයෙන් උත් ඔබට ඕනෑම රටකට ගිහිල්ලා ඒ රටේ තියෙන QR කෝඩ් පේමන්ට් තියෙනවා නම් ඒක ස්කෑන් කරලා මේ ගෙවීම් සිදු කරන්න අවස්ථාව සැලසෙනවා. right? එතකොට අන්තර්ජාතිකව මේක කරන්න ජාල පහසුකම් සපයන්නේ අන්තර්ජාතික ගෙවීම් ආයතන උදාහරණයක් ඇරෙන්න වීසා මාස්ටර් පාස්. ඒතකොට ලංකාව තුල නම් ලංකා ක්ලියර්. right? එතකොට මේ වීසා QR එක ඔබේ මොබයිල් ඇප්ලිකේෂන් එකේ එහෙම නැත්නම් පේමන්ට් ඇප්ලිකේෂන් එකේ enable කරලා දිනවා නම් ඔබට පුළුවන් ලෝකයේ ඕනෑම රටකට ගිහිල්ලා QR කෝඩ් භාවිතා කරලා ගෙවීම් සිදු කරන්න. right. එතකොට මේ අපි දැනට කතා කරේ QR කෝඩ් සම්බන්ධයෙන් අපි එතනින් මේ පාඩම ඉවර කරනවා. මේක ගැන ඔබ හොඳට අධ්‍යයනය කරන්න. මොකද මේකෙන් ප්‍රශ්නේ මේ සම්භාවිතාවක් තියෙනවා. මොකද මේ වර්තමානයේදී එන්කරේජ් කරන ක්‍රමවේදයක් සහ අලුත් ක්‍රමවේදයක් නිසා ලංකාවට. right. ඊළඟට අපි කතා කරන්න ඕන දෙයක් තමයි ඕපන් බැංකින් කියන මේ ක්‍රමවේදය. මේකත් මේ අලුත් දෙයක් විවෘත බැංකුකරණය එහෙම නැත්නම් ඕපන් බැංකින් කියන concept එක. ඒතර මේකේ මොකද්ද කරන්නේ? API භාවිතා කරලා අපි API කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගමු තා චුට්ටකින්. භාවිතා කරලා මූල්‍ය ගනුදෙනු සේවා සපයන තුන්වන පාර්ශවයකට බැංකුවල ඇති ගනුදෙනුකරුවන්ගේ දත්ත හා තොරතුරු වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දෙනවා. එමගින් බැංකු කීපයක තියෙන තොරතුරු එක මොබයිල් ඇප්ලිකේෂන් එකකට එක යෙදවුමකට ගෙන සේවා සැපයීමට අවස්ථාව සලසන්න පුළුවන්. ඒතකොට ගනුදෙනුකරුවගේ අවසරය ලබාගෙන
මේ මූල්‍ය ගනුදෙනු සේවා සපයන ෆින්ටෙක් ආයතන ඒ වගේම තාක්ෂණය භාවිතා කරලා නව නිෂ්පාදන කරන නවෝත්පාදකයන් හදන විවිධ මොබයිල් ඇප්ලිකේෂන් වලට බැංකු මූල්‍ය ආයතන වල තියෙන ගනුදෙනුකරුවන්ගේ දත්ත තොරතුරු වලට ප්‍රවේශ වෙලා ඒ තොරතුරු දත්ත ලබාගෙන ඒ මොබයිල් ඇප්ලිකේෂන් එකේ ඒවා පාවිච්චි කරන්න අවස්ථාව ලබා දෙනවා මෙතනදී බැංකු ගනුදෙනුකරුගේ අවසරය මත API භාවිතා කරනවා. එතන මොකද්ද මේ API කියලා කියන්නේ? දැන් අපි දන්නවා බැංකුවේ දත්ත තියෙන්නේ බැංකුවේ සර්වර් එකේ. එතකොට third party එකකට අපි අවසර දුන්නොත් මේ බැංකුවේ සර්වර් එකට කෙලින්ම ඇක්සස් කරන්න ඒක අති භයානකයි. මොකද මේ third party එකට පුළුවන් මේ සර්වර් එකට යම්කිසි බලපෑමක් එල්ල කරන්න. දැන් ඒ වෙනුවට අපි මෙතනදි කරන්නේ මේ third party එකට ඕන දත්ත අවශ්‍ය මොනවාද කියලා හොයාගෙන ඒ අවශ්‍ය දත්ත විතරක් ඇක්සස් කරන්න මෙයාට මැද පොඩි ප්ලැට්ෆෝම් එකක් දෙනවා. එතකොට මේ third party එක ඇක්සස් කරන්නේ මේ API කියන ප්ලැට්ෆෝම් එක. මේ API එකේ කියලා තියෙනවා third party එකට දෙන්න ඕනේ මොනවාද දෙන්න ඕනේ මොනවාද කියලා. එතකොට එතනින් එහා දේවල් මේ API එක හරහා ඉල්ලන්න බෑ. උදාහරණයක් ඇරෙන්න මේ API එක තියෙන්නේ ඔයාට identity card number එකයි නමයි දෙන්න නම් ඔයාට කියලා balance එක ඉල්ලන්න බෑ. ඒතර මේ API එක දන්නවා මොනවද දෙන්න ඕනේ කියලා. ඒ දෙන්න ඕනේ ඒවා මෙයාට කිව්වට පස්සේ third party එක මේ API එකට message කරපුවාම මේ API එකෙන් ඒක okay නම් මෙයාට දෙන්න ඕන එකක් නම් මෙයාගේ තියෙන විදියට එයා ඒක බැංකුවේ සර්වර් එකෙන් අරගෙන third party එකට දෙනවා. කවදාවත් මේ third party එකට බෑ බැංකුවේ සර්වර් එක directly access කරන්න. එයාට පුළුවන් මේ API එකට වෙන්න විතරයි පුළුවන්. ඒතකොට API එක හරහා තමයි සර්වර් එකෙන් data අරගෙන third party එකට දෙන්නේ. ඒතකොට මේ API එක කියලා කියන්නේ මැද තියෙන device අපි හිතමු මැද තියෙන software එකක් මැද තියෙන platform එකක් මේ සර්වර් එකට කෙලින්ම යන්න නොදී අවශ්‍ය define කරපු දත්ත පමණක් මේ තුන්වන පාස්වර්ඩ් ලබා දීම සඳහා භාවිතා කරන right. එතකොට අපි මේකට උදාහරණයක් ගත්තොත් මෙතන අවස්ථාව බලන්න. දැන් අපිට තියෙන தත්ත්වය ඇවිල්ලා ගනුදෙනුකරුවෙක් ඉන්නවා නම් එයාට බැංක් X එකේ accounts තියෙනවා නම් බැංක් X එකේ තියෙන මොබයිල් ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා එයාට පුළුවන් බැංක් X එකේ data බලන්න. බැංක් Y එකේ බලන්න ඕනේ නම් එයා යන්න ඕනේ බැංක් Y එකේ මොබයිල් ඇප් එකට. දැන් මෙයාට කොහොමඩවත් හැකියාවක් නැහැ එක ඇප් එකකින් X එකේ dataයි Y එකේ dataයි ගන්න. මේක තමයි දැන් තියෙන தත්ත්වය. එතකොට මේ ඕපන් බැංකින් වලදී කරන්නේ මේ ගනුදෙනුකරු ඉන්නවා එයාට ෆින්ටෙක් ආයතනයකින් හරි යම්කිසි ආයතනයකින් මොබයිල් ඇප් එකක් දෙනවා. මේ මොබයිල් ඇප් එකකින් මෙයා අවසර දෙනවා API එකක් කරහා බැංක් X එකටයි Y එකටයි දෙකටම ගිහිල්ලා දත්ත අරගන්න. එතකොට මේ කස්ටමර් මේ ෆින්ටෙක් ආයතනයට ගේ මොබයිල් ඇප්ලිකේෂන් එක භාවිතා කරලා API එකක් කරහා එයාට පුළුවන් X එකනොත් data ගන්න Y එකනොත් data ගන්න දෙකෙන්ම එකපාර data ගන්න හැකියාව ලැබෙනවා API භාවිතා කරලා. එතකොට මේ දෙකේම data මේ fintech application එකේ mobile application එකේ පෙන්වන්න පුළුවන්. දැන් මෙතනදී මේ දෙකේම data කොහොමද පෙන්වන්න බෑ දැන්. මොකද ඒ bank X එකේ data ඕන X එකේ application එකෙන් යන්න ඕනේ. Y එකේ data ඕන Y එකෙන්. මෙතනදී ඔන්න මේ application එකට fintech application එකට හරි මේ mobile application එකට හරි consent එක දුන්නාට පස්සේ API හරහා වෙනත් බැංකු කීපයක් ඔයාට join කරගන්න පුළුවන් එකම app එකට. බැංකු කීපයක් එකම app එකට join කරගන්න පුළුවන්. එතකොට ඒ කීපයකම තියෙන accounts, ඒ කියන්නේ සම්පත් බැංකුවේ accounts, commercial බැංකුවේ accounts, the fine අපි හිතමු ලංකා Oryx leasing එකේ LB finance එකේ කොහේ තිබ්බත් මේ ඔයාට එකම mobile app එකේ මේ ඔක්කොම බලා ගන්න පුළුවන්කම හම්බෙන විදිහට හදා ගන්න පුළුවන් මේ open banking යටතේ. ඒකට උදාහරණයක් ඇරෙන්න කස්ටමර්ට පුළුවන් fintech app එකක් අරගෙන API හරහා එයාගේ බැංකු තුනක accounts තියෙනවා නම් බැංකු තුනේම accounts වල data අරගන්න. බැංකු තුනේම තියෙන data එක application එකකට ගන්න. උදාහරණයක් අහිටියට අපි හිතමු ඔයාට ඕනේ කියලා money manager app එකක් හදනවා. right? ඔන්න money manager app එකක් හදලා අපි market එකට දානවා. market එකට දාන්නට පස්සේ මේ ගනුදෙනුකරුගේ අවසරය අරගෙන අපි මේ විදිහට API හරහා බැංකු වලට join වෙනවා.
ජොයින් වුණා මේ මනි මැනේජර් ඇප් එකෙන් කරන්නේ මොකද්ද? ගනුදෙනුකරුට පෙන්නනවා ගනුදෙනුකරුගේ transactions bank XY ඒ වගේම bank Z මේ බැංකු තුනේම තියෙන ඩෙබිට් කාඩ් යූසේජ් එක අපි හිතුව මේ ඇප් එකෙන් මේ ගනුදෙනුකරුට පෙන්නනවා. මේක තමයි මේ ඇප් එකේ වැඩේ. මේ ඇප් එකේ වැඩේ ඇවිල්ලා එයාට සල්ලි පාවිච්චි කරන්න කළමනාකරණය කරන්න උදව් කරන එක. ඒ අනුව මෙයා කොහෙද මෙයාගේ ඩෙබිට් කාඩ් එක ගහන්නේ කියලා මේ ඇප් එකෙන් මෙයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒවා කැටගරයිස් කරලා බලා ගන්න පුළුවන් කොහෙද එයා ගැහුවේ කියලා. එතකොට මේ තනි ඇප් එකට මේ බැංකු X එකේ තියෙනවත් Y එකේ තියෙනවත් Z එකේ තියෙනවත් ඔක්කොම එකට එනවා. උදාහරණයකට මෙන්න මේ විදිය. එතකොට දැන් මෙයාට මේ ඇප් එකේ මොබයිල් ඇප් එකේ පෙන්නනවා එයා සුපර් මාකට් වල ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරාද, ඒ බැංක් X එකේ ඩෙබිට් කාඩ් එක කොච්චර පාවිච්චි කරාද, Y එකේ කොච්චර පාවිච්චි කරාද, Z එකේ කොච්චර පාවිච්චි කරාද. එයා ෆුවල් වලට මොකද්ද පාවිච්චි කරේ, මොන බැංකුවේ කාඩ් එකද කොච්චර පාවිච්චි කරාද. මේ විදිහට දැන් මේ බැංකු තුනේම ඩේටා මේ ඇප් එක අරගෙන ඔයාට එක ප්ලැට්ෆෝම් එකක පෙන්නලා ඔයාට මේකෙන් ඔයාට ලේසි වෙනවා ඔයා කොහෙද වැඩිපුර වීදම් කරේ, මොන බැංකුවේ ඩෙබිට් කාඩ් එකද වැඩිපුර පාවිච්චි කරේ, මේ විදිහට තමන්ගේ මුදල් කළමනාකරණය කරගන්න. එතකොට මේක තමයි මේ ඕපන් බැංකින් කන්සෙප්ට් එක හරහා සිදු කරන්නට පුළුවන් දේවල්. මේ අර තව හුඟක් දේවල් කරන්න පුළුවන්. මේ වයින් එකක් තමයි අපි ඔබට පෙන්වන්නේ කන්සෙප්ට් එක එක්ස්ප්ලেইন කරන්න. එතකොට මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මේකෙන් පුළුවන් ඔබට බැංකු කීපයක තියෙන ප්‍රොඩක්ට්ස් හොයලා බෙස්ට් රේට් එක, ෆීචර්ස්, ඔෆර්ස් කම්පෙයාර් කරලා කමන්ට කැමති හොඳම ප්‍රොඩක්ට් එක හොයාගන්න. අර කලින් වගේ තමන් කොහෙද වැඩිපුර වියදම් කරන්න කියලා හොයලා මොන බැංකුවේ account එකෙන්ද වැඩිපුර යන්නේ ඒක කරලා ඔයාගේ ෆයිනෑන්සස් මැනේජ් කරන්න. ඊළඟට ඔයාට හොඳම බැංකුවල වඩාම හොඳ බැංකුව මොකක්ද කියලා හොයලා ඔයාගේ ෆන්ඩ්ස් ස්විච් කරන්න පුළුවන් ඒ බැංකුවට. ඊළඟට ඔයාට ලෝන් එකක් ගන්න ඕනේ නම් ඔයාට ඇෆෝඩබල් ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙන ඉන්ස්ටෝල්මන්ට් එකක් තියෙන ලෝන් එක කොහෙන්ද ගන්න පුළුවන් කියලා ඔයාට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් මේ ඇප්ස් වලින්. ඉතින් මේවට ඒක මොබයිල් ඇප්ලිකේෂන්ස් හදලා මේ ඕපන් බැංකින් කන්සෙප්ට් එක කරා බැංකුත් එක්ක කනෙක්ට් වෙලා ඒවයේ ඩේටා එළිය අරගෙන ඔයාට මේවා කරන්න ඉඩ සලස්සලා දෙන්න පුළුවන්. ඒ වගේම බැංකුව වලට පුළුවන් මේ මොබයිල් ඇප් මේ ඇප් එකක් හදාගෙන මේ ක්‍රමවේදය හරහා ගනුදෙනුකරුගේ ඩේටා වෙනත් බැංකුව වල තියෙන ඩේටා අරගෙන ඇනලයිස් කරන්න. ඒ අරහා හොඳ ණය දීමේ තීරණ ගන්නට පුළුවන්. ගනුදෙනුකරුගේ අවදානම හඳුනා ගන්න පුළුවන්. ක්‍රෙඩිට් වර්දිනස් එක හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ වෙනත් බැංකුව වල accounts වල දේවන දේවත් පේන නිසා යව හොඳින් මොනිටර් කරන්න පුළුවන්. මේ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඒ වගේම බැංකු මේ ඕපන් බැංකින් කන්සෙප්ට් එක ආපුවම වඩා කම්පිටිටිව් වෙන්න ඕනේ. මොකද ගනුදෙනුකරුවන්ට පුළුවන් මොබයිල් ඇප් එකකින් ටක් ගාලා විනාඩියක් ඇතුළත අනික් බැංකුවල කම්පිටිටිව් බැංකුවල ඩේටා ඔක්කොම එකපාර ටක් ගාලා වීව් කරලා හොඳම බැංකුව සිලෙක්ට් කරන්න. ඒ නිසා මේ ක්‍රමය ගනුදෙනුකරුට හොඳයි. ගනුදෙනුකරුගේ choice එක වැඩි කරනවා. වඩා දැනුවත්භාවයකින් යුතුව තීරණ ගැනීමට ඔහුට අවස්ථාව සලසනවා. ඒ වගේම බැංකුවලට තරඟකාරීත්වය වැඩි කරනවා. ඒ නිසා ඔවුන් වඩා ගනුදෙනුකරුවන් සමග ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා කම්පැරිටිව්. එතකොට මේ තියෙන මහා බැංකු ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මේ සම්බන්ධව දක්වනු ලැබූ දැන්වීම. එතකොට මහා බැංකුව ශ්‍රී ලංකා මහා බැංකුව ලංකාව තුල ඕපන් බැංකින් කන්සෙප්ට් එක කොහොමද ප්‍රොමෝට් කරන්න කියලා මේ වෙනකොට එක්ස්ප්ලෝර් කරමින් යනවා. ඒ අනුව ලංකාව තුළ මේ ප්‍රචලිත කිරීමට ඔවුන්ගේ අදහසක් පවතිනවා. ඒතර වර්තමානයේදී අපිට එංගලන්තේ යුරෝපියන් යුනියන් එකේ ජපානයේ හොංකොං ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල මේ ඕපන් බැංකින් කන්සෙප්ට් එක දක්නට ලැබෙනවා. ඒතර මේ හරහා මේ අලුත් මොබයිල් ඇප් නිෂ්පාදකයන්ට ෆින්ටෙක් ආයතන වලට අවස්ථාව දීලා තියෙනවා. වඩා ගනුදෙනුකරුවන්ට වඩා සේවය සපයන්න පුළුවන් විවිධ නව ප්‍රොඩක්ට්ස් හදලා එළියට දාන්න. මේකත් එක්ක මේ බැංකු ශාස්ත්‍රයේ තවත් කතා වෙන දෙයක් තමයි ඔම්නි channel කියන එක. ඒතර ඔබගේ දැනුවත් වීම සඳහා අපි දන්නවා ඉස්සර ගනුදෙනුකරුට තියෙනවා එක එක channels නේ. ඒතර ඔව් බ්‍රාන්ච් එකට යන්න පුළුවන්,
ඔහුට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ගනුදෙනු කරන්න නැත්නම් සෝෂල් මොබයිල් ඇප්ලිකේෂන්ස් වලින් ගනුදෙනු කරන්න කෝල් සෙන්ටර් එකට කතා කරන්න මොබයිල් ඇප් වලින් යන්න ඊළඟට ඉන්ටර්නෙට් එකෙන් යන්න මේවා එකිනෙකට කනෙක්ටඩ් නැහැ ඒවා වෙන වෙනම තමයි ඔබට තියෙන්නේ වෙන වෙනම ගන්න ඕනේ ඉන්ටර්නෙට් බැංකින් වෙනම ගන්න ඕනේ මොබයිල් ඇප් එක වෙනම ගන්න ඕනේ කෝල් සෙන්ටර් එකට වෙනම කතා කරලා මේ විදිහට මේවා එකක්වත් කනෙක්ටඩ් නැහැ දැන් ඔම්නි channel වල කියන්නේ අපි කියනවා මේ ගනුදෙනුකරුට මෙහෙම channel ගොඩක් නැහැ එක channel එකයි තියෙන්නේ එතකොට එයාට පුළුවන් එයා ඉන්ටර්නෙට් බැංකින් වල කර ඉන්න එක අනිත් පැත්තෙන් එයාට වැඩේ නවත්තලා යන්න ඕනේ නම් ටක් ගාලා ඉන්ටර්නෙට් බැංකින් වලින් කර ඉන්න එක කොහොම නවත්තලා එයා කාර් එකට නගිනවා කාර් එකට නගිලා මොබයිල් එකෙන් ඒ වැඩේ කරගෙන යනවා මේවා එකිනෙකට කනෙක්ටඩ් එකිනෙකට කනෙක්ටඩ් එතකොට මේ channels විවිධ ගනුදෙනුකරුට සේවා සපයන විවිධ channels එකිනෙකට කනෙක්ට් කරලා ඩිජිටල් platform එකකට ගන්න එක තමයි මේ omni channel හරහා සිද්ධ කරන්නේ. ඒ අනුව ඕනෑම channel එකක් එක භාවිතා කරනකොට එක seamless right ඔහුට වෙනසක් තේරෙන්නේ නැහැ. එකම බැංකුවට ඇක්සස් කරා වගේ වෙන්නේ කොහෙන් ගියත් එකම විදිහට තමයි ඔහුට යන්න වෙන්නේ. ඒකට මේ විවිධ channels විවිධ channels වලට shift වෙන්න එක වෙනම භාවිතා කරන්න මේවා වෙන්නේ නැහැ. එක channel එකයි ඔයා omni channel එක හරහා බැංකුවට කනෙක්ට් වුණාම බැංකුවේ ඉන්ටර්නෙට් බැංකින් වේවා මොබයිල් එකෙන් වේවා කෝල් සෙන්ටර් හරහා කොහෙන් ගියත් ඔයාට එකම සර්විස් එක ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ omni channels සකස් වෙන්නේ. ඒතර මේ තුල විවිධ applications banking channels සියල්ල එක digital platform එකකට ගේන්න උත්සාහ කිරීම සිදු කරනවා. මේ concepts ගැන පොඩි අවබෝධයක් තියාගන්න. ඊළඟට තව concept එකක් තමයි දැනට භාවිතා වෙන biometrics කියන concept එක. right? එතකොට අපි දකිනවා අනාගතයේදී biometrics කියන concept එක වඩා ප්‍රචලිත වෙනවා. එතකොට මේක හරහා තියෙනවා thumb print එක නේ thumb print එක. එතකොට තමන්ගේ මේ thumb print එක එහෙම නැත්නම් finger print එක හරහා ඔබට පුළුවන් බැංකුවේ digital channels accounts access කරන්න. right? ඊළඟට face recognition එක. right? එතකොට ඔයා ගිහිල්ලා ATM එකේ තමන්ගේ ඇඟිල්ල තිබ්බම ATM එක ඔබව identify කරනවා. ඒක pin number එකක් ඕනේ නැහැ ඔයාට. right? එතකොට pin numbers මතක තියාගන්න ඒවා ඔබන්න ඒවා මුකුත් ඕනේ නැහැ. තමන්ගේ ඇඟිල්ල තිබ්බම finger print එක scan කරලා ඔයාව අඳුනගෙන ගනුදෙනු කරන්න පුළුවන්. ඒක හරිම ලේසි. ඊළඟට ඔබට පුළුවන් එහෙමත් නැතුව එතනින් එහාට ගිහිල්ලා ATM එක ගාව හිට ගන්න ගිහිල්ලා. ATM එක ගාව හිට ගත්තා ඔයාගේ face එක identify කරලා ඔයාට ගනුදෙනු කරන්න අවස්ථාව සලසනවා. ඉතින් මේ වගේ මේ බයෝමැට්‍රික්ස් හරහා ගනුදෙනුකරුවන් වඩා පහසුවෙන් හඳුනාගෙන ගනුදෙනු කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව සැලසීම සිදු වෙනවා. මේක ඉතාමත් හොඳ දෙයක්. මොකද මේ හරහා වෙන්න පුළුවන් පින් නම්බර්ස් අමතක වෙන එක ඒ වගේම පින් නම්බර්ස් හොරකම් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් එක කාඩ් පතක් හොරකම් කරලා පාවිච්චි කරන්න පුළුවන් එක මේ සියල්ලටම මේකෙන් පිළිතුරු හම්බ වෙනවා. මොකද දැන් ඔබ කාඩ් පතේ හොරකම් කරාට වැඩක් නැහැ. කාඩ් පතේ බයෝමැට්‍රික්ස් තියෙනවා නේ බයෝමැට්‍රික් එනේබල් කාඩ්ස් කියලා තියෙනවා. ඒතකොට මේ thumb print එක නැතුව කාඩ් එක වැඩ කරන්නේ. ඒතකොට දැන් ඔබ පින් නම්බර් එක හොරකම් කරාට වැඩක් නැහැ. ඔබේ face recognition එක නැතුව ATM එක වැඩ කරන්නේ. නේ මේ විදිහට මේ බයෝමැට්‍රික්ස් හරහා වඩා සුරක්ෂිත ඒ වගේම වඩා පහසු වෙන් තමන්ගේ බැංකු කටයුතු කරන්න අවස්ථාව අනාගතයේදී සැලසෙනවා. ඒ සඳහා මේ වෙනකොට මේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් දියුණු වෙමින් පවතිනවා. මේ ප්‍රොඩක්ට්ස් එළියට ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොටත් මේ බයෝමැට්‍රික්ස් හරහා ගනුදෙනු කිරීමේ ක්‍රමවේද. ඒ වගේම වෙනදට අපි KYC know your customer කියන එක කරේ පුද්ගලයෙක් මුහුණට මුහුණ හම්බ වෙලා කතා කරලා ඔහු ගැන තොරතුරු හොයලා එහෙම තමයි අපි කරේ. නමුත් වර්තමානයේ මේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් එක EKYC electronically know your customer කියන concept එක එනවා. එතකොට ගනුදෙනුකරු මුහුණට මුහුණ ගැසෙන්නේ නැහැ. ඒ වෙනුවට ගනුදෙනුකරු කැමරා එකක් හරහා එහෙම නැත්නම් බයෝමැට්‍රික්ස් භාවිතා කරලා ස්කෑන් කොපීස් භාවිතා කරලා හඳුනා ගැනීම සිදු වෙනවා මේ EKYC හරහා. එතකොට මේ ගනුදෙනුකරුවා මුහුණට මුහුණ ගැසිය යුතුමයි කියන concept එක මෙතනදී අයින් වෙලා ඩිජිටල් channels හරහා ගනුදෙනුකරුට accounts අරින්න බැංකු සමග ගනුදෙනු කරන්න අවස්ථාව සැලසෙනවා මේ EKYC enable වෙනකොට. right එතකොට අපි කතා කරා තිබූ තත්ත්වයන් මුලදීම අපි කතා කරා බැංකු ක්‍රමයේ branches ආවා ඊට පස්සේ ATMs call centers branches mail
word of mouth, kiosk, direct sales, මේ අනාදී දේවල් තමයි traditional banking වල තිබුණේ. නමුත් digital banking වල අපි දැක්කා internet banking සහ mobile banking කියන දෙක පදනම් කරගෙන internet applications, mobile applications හරහා ගනුදෙනු කරන්න අවස්ථාව සැලසෙනවා. ඒකට computers, tabs, ඒ වගේම smartphones, smart watches මේවා හරහා ගනුදෙනු කිරීමට අවස්ථාව මේ digital banking හරහා සැලසෙනවා. මේ තමයි අනාගතය. එතකොට අනාගතයේදී ඔබට දක්නට ලැබෙන හුඟක් වෙලාවට ගනුදෙනුකරුවෝ තමන්ගේ මොබයිල් එකෙන්, watch එකෙන්, iPad එකෙන් ගනුදෙනු කරන ආකාරය branches වලට traditional ක්‍රමවලට යනවට වඩා. ඒ වගේම තවත් වැඩිපුර biometrics දක්නට ලැබෙයි. එතකොට thumb prints, ඒ වගේම face recognition, voice recognition මේ යනාදී දේවල් හරහා banking කටයුතු වඩා පහසුවෙන් කරගන්න අවස්ථාව සැලසෙන platforms digital banking එක මේ වෙනකොට සැකසෙමින් පවතිනවා. දැන් මේ සියල්ලම කතා කරාට පස්සේ තව අපිට අනාගතයේ එන තවත් එකක් තමයි artificial intelligence. ඒතර මේ artificial intelligence උත් බැංකු ක්‍රමයට අන්තර්ගත වීම සිදු වෙනවා. right. ඒතර මේ artificial intelligence වලදී සිදු කරන්නේ මේ අපිට අවශ්‍ය යම් commands ඒ වගේම අපේ දැනුම මේ robot devices වලට එහෙම නැත්නම් computers වලට අපි ලබා දෙනවා. එහෙම ලබා දීලා ඒ software හරහා ඔවුන්ට artificially යම් තීරණ ගැනීමට යම් routine task කිරීමට අපි අවස්ථාව සලසලා දෙනවා. right. එතකොට ඔබට පේනවා වගේ අපිට පුළුවන් robo advisor කෙනෙක් තියන්න. robot අපි සෑහෙන කියලා දීලා අපේ ප්‍රශ්න ගැටලු ඒවට විසඳුම් මොනවද කියලා අපි ඔහුට දීලා තිබ්බම ඔහු ගාවට ගිහලා ඔබ ප්‍රශ්නයක් අහපුවම ඔහුට පුළුවන් ඔබට ඇඩ්වයිස් එකක් දෙන්න. ඒ වගේම මේ chat bots කියන්නේත් ඒ වගේ දෙයක්. මේ chat bots නම් වර්තමානයේ බැංකුවල භාවිතා වෙනවා. ඒතකොට මේ chat bot එක ගාවට ගිහලා ඔබට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. right? How can I open my account? කිව්වම එයා කියනවා right okay you need this කියලා දෙනවා. What are the documents for a housing loan? ඇහුවම ඔයාට උත්තර දෙනවා. right? මේවා තමයි ඕන documents. ඉතින් මේවා මේ ඉස්සර මිනිස්සෙක් ගාවට ගිහලා අපි අහන්න ඕනේ. ඒතකොට දැන් මිනිස්සෙක්ගෙන් මේ සරල ප්‍රශ්න routine ප්‍රශ්න අහන්න යන කාලය අපි අයින් කරලා ඒවා මේ මැෂින් එකට බාර දෙනවා. එතකොට පුද්ගලයෙක් ගාවට එන්නේ සංකීර්ණ ප්‍රශ්නයකට විතරයි. සරල දෙයක් නම් ඔබට පුළුවන් මේ chat bot එකෙන් robo advisor හරහා ඒ තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඒ වගේම අපිට පුළුවන් ඉස්සර මිනිස්සු මේ accounts දිහා බලාගෙන manually කරපු analysis මේ computers වලට දෙන්න. ඒකට AML fraud detection වගේ දේවලුත් මේ AI හරහා අපිට ටෙක්නොලොජි වලට බාර දෙන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ customer base එක analyze කරලා customer recommendations ලබා දෙන්න. මේවා අපිට කම්පියුටරයට බාර දෙන්න පුළුවන්. එතකොට ඔබ branch manager නම් ඔබට කම්පියුටරින් කියනවා right okay මේ customer ට මේ වගේ දෙයක් offer කරන්න පුළුවන් නම් හොඳයි. මෙයා මෙන්න මේ වගේ customer කෙනෙක්. මෙයා ගාව මේ products දිනවා මේ products නැහැ. මේවා ඔයා offer කරන්න මෙයා වශයෙන් ඒ ඔබට guidance එකක් ලබා ගන්න පුළුවන් මේ ටෙක්නොලොජි හරහා. එතකොට මේවයින් කරන්න පුළුවන් දේවල් අපි ගත්තා virtual agents right. එතකොට ගනුදෙනුකරුවෙකුට පුද්ගලයෙක් සේවකයෙක් මුණ නොගැසී යන්ත්‍රයක් සමග ගනුදෙනු කරමින් ගනුදෙනුවක් ඉවර කරන්න පුළුවන් විදිහට මේ AI හරහා අපිට හදන්නට පුළුවන්. statement analysis ගනුදෙනුකරුවෙකු වෙනුවෙන් ඔහුගේ ගිණුම් ප්‍රකාශය ඇනලයිස් කරලා ඔහුට අවශ්‍ය උපදෙස් ලබා දීමට මේ AI හරහා කරන්න පුළුවන්. ඒ වගේම create insights ඒ කියන්නේ තොරතුරු ලබා දීම. එතකොට ඔබට පුළුවන් මේ AI හරහා ගනුදෙනුකරුවන් පිළිබඳව විශ්ලේෂණය කරලා ඒ කියන්නේ ලක්ෂ ගානක database එක ඉතා කෙටි කාලයකින් විශ්ලේෂණය කරලා ඔයාට අවශ්‍ය තොරතුරු ගන්න මොන වගේ products දෙන්න ඕනේ මොන වගේ ප්‍රශ්නද මේ වෙලාවේ තියෙන්නේ මේ සියල්ල ඔබට ගන්න පුළුවන්. ඊළඟ decision making ඔබට පුළුවන් routine decision makings මේ robots ලට බාර දෙන්න right. එතකොට යම් කිසි වෙලාවක ඔබට කියන්න පුළුවන් okay මේ loan එකට මෙයා eligible ද නැද්ද. ඒතර robotම කියන්න පුළුවන් මෙයා eligible ද නැද්ද කියලා. eligible නම් විතරක් ඔබ ගාවට එවන්න පුළුවන් නැත්නම් යවන්න පුළුවන්. චෙක් එක ගෙවන්න දෙපාද. decision එක අපිට ගන්න පුළුවන්. කොච්චර credit limit එකක් දෙන්න ඕනේද. decision එකක් ගන්න පුළුවන්. මේවා මේ artificial intelligence හරහා ඔබට ලබා දෙන්න පුළුවන්. මේවා කරන්නේ උඟා කාලයක් තිස්සේ data enter කරලා historical data අරගෙන ඊළඟට මිනිසුන්ගේ
ඒ මිනිසුන් භාවිතා කරන යම් ක්‍රයිටීරියා ලොජික් මේ කම්පියුටර් එකට ඇතුළත් කරනවා. ඊළඟට ඉන්ක්වයරි හැන්ඩලින් අපි කිව්වා චැට්බොට් එකට ගිහිල්ලා සරල ඉන්ක්වයරිස් චැට්බොට් එකකින් හැන්ඩල් කරන්න පුළුවන්. රොබෝට හැන්ඩල් කරන්න පුළුවන්. නේ රොබෝගෙන් අහනවා ගිහිල්ලා හවුසින් ලෝන් එකක් කරන්න එක මොනවාද ඕන ඩොකියුමන්ට්ස්. මෙයා රොබෝ කියනවා රයිට් මේ ඩොකියුමන්ට්ස් ගේන්න. ඊට ප්‍රෙඩික්ටිව් ඇනලිසිස්. දැන් මේ AI හරහා ඔබගේ දැනුම මේ යන්ත්‍රයට ලබා දුන්නම යන්ත්‍රයට පුළුවන් ඔබට අනාගතය ගැන කියන්න. අනාගතයේදී මෙන්න මෙයා ඩිෆෝල්ට් කරන්න තියෙන chance එක වැඩි. මේ account එක bad යන්න තියෙන chance එක වැඩි. මේ විදිහට predictive analysis දෙන්න පුළුවන්. මෙච්චර card order කරන්න ඔයා ඊළඟ අවුරුද්දට. ඒක දෙන්න පුළුවන්. ඊළඟට reconciliations, account reconciliations වලට AI භාවිතා කරන්න පුළුවන්. forecasting, sales forecasting, ඊළඟට stock forecasting මේ වගේ දේවල් වලට මේ artificial intelligence භාවිතා කරන්න පුළුවන්. එතකොට මේක අනාගතයේදී බැංකු ක්‍රමයට එන ටෙක්නොලොජි එකක්. එතකොට මේ AI කියන ටෙක්නොලොජි එක හරහා බැංකු ක්‍රමයේ මිනිසුන් විසින් කරපු සරල දේවල් රූටින් කියන්නේ හැමදාම කරන රූටින් වැඩනේ මේවා මේ AI හරහා පහසු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ බැංකු වල වැඩ කරන සේවකයන්ට වඩා හොඳ ඇඩ්වයිසර්ස් එහෙම නැත්නම් උදව් කරන්න පුළුවන්, සපෝට් කරන්න පුළුවන් රොබොටික් ප්‍රොසෙසර්ස් මේක හරහා හදන්නට පුළුවන්. right. දැන් මේ ඔක්කොම කරගෙන යනකොට අපිට මහ බැංකුවේ සහයෝගය හුඟක් අවශ්‍ය වෙනවා. ඒතර මේ මහ බැංකුව විසින් මේක අයිඩෙන්ටිෆයි කරනවා දැන් වර්තමානයේදී බැංකු පමණක් නෙමෙයි වෙනත් මූල්‍ය තාක්ෂණික ආයතනත් විවිධ ප්‍රොඩක්ට්ස් හදාගෙන එනවා. ඉතින් මේක ගනුදෙනුකරුවන්ට පහසු නම් අපි ඒකට උදව් කරන්න ඕනේ. එහෙමනම් කොහොමද අපි මේ ෆින්ටෙක්ස් එහෙම නැත්නම් අලුත් මොබයිල් ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් අලුත් යෙදවුම් අලුත් ප්‍රොඩක්ට්ස් හදන අය රෙගියුලටරි එන්වයරන්මන්ට් එකට කම්ප්ලයි වෙන විදියට අනුගත වෙන විදියට ඒවා හදන්න උදව් කරන්න කියලා මහා බැංකුව බලලා ඕන් ගේනවා ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් කියන කන්සෙප්ට් එක. ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් එක. ඉතින් අපි දන්නවා අපි මේ වැලි පලකයක් ගත්තොත් අපිට පුළුවන් ඒක ලියලා මකලා ආයෙ ලියන්න මේ විදිහට කරන්න පුළුවන්. right. එතකොට මේ විදිහට අපි මේ ෆින්ටෙක්ස් වලට අවස්ථාවක් ලබා දෙනවා. තමන්ගේ ප්‍රොඩක්ට්ස් මහ බැංකුවේ රෙගියුලටරි එන්වයරන්මන්ට් එකක් තුල අත්හදා බලලා ඒවා ඒ වැරදි සකස් කරගන්නමින් ඉදිරියට යන්න. එතකොට නියාමන අවශ්‍යතාවලට අනුකූලව ෆින්ටෙක් ආයතන මගින් තාක්ෂණය භාවිතා කර නිපදවන නව ගෙවීම් ක්‍රමවල දියුණුවට පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම අපේවෙන් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් මගින් උත්සාහ දරයි. එතකොට මේ මගින් නව නිෂ්පාදන අත්හදා බලන්නට තෝරාගත් නව නිෂ්පාදකයන්ට ආරක්ෂිත හා පාලිත මෙතන වචන තියෙනවා ආරක්ෂිත හා පාලිත පරිසරයක් ලබා දෙනවා. right. එතකොට මේගොල්ලෝ මේ නියාමන අවශ්‍යයි. ඒතර මහා බැංකුවේ තියෙනවානේ යම් රෙගියුලටරි ස්ටෑන්ඩඩ්ස් මේවට අනුකූලව මේ ප්‍රොඩක්ට්ස් හදනවද කියලා මහා බැංකුව මේදී අධ්‍යයනය කිරීමක් සිදු කරනවා. එතකොට අපි මේක සරලව කතා කරොත් මේම දෙයක් තියෙනවා. අපි හිතමු ඔබට ඕනේ කියලා මොබයිල් ඇප්ලිකේෂන් එකක් හදන්න. දැන් මේ මොබයිල් ඇප්ලිකේෂන් එක හදලා දාද්දී සමහරක් විට ඔබගේ මොබයිල් ඇප්ලිකේෂන් එකේ යම් කන්ට්‍රෝල් නැති වෙන්න පුළුවන්. ඒ කන්ට්‍රෝල්ස් නැතිවීම නිසා අපි හිතමු AML anti money laundering regulations කැඩෙන්න පුළුවන්. ත්‍රස්තවාදයට මුදල් සැපීම සඳහා එය අවිභාවිතා කරන්නට යම්කිසි අවස්ථාවක් තියෙන්නට පුළුවන්. ඔබට ඔබ හඳුනා නොගත් ඒ වගේම මූල්‍ය වංචාකරුවන්ට මූල්‍ය අක්‍රමිකතා සිදු කරන්නට අවස්ථා තියෙන්න පුළුවන්. සමහරක් විට ඔබට ඒක පෙනිලා නැති වෙන්න පුළුවන්. සමහරක් විට ඔබගේ නිෂ්පාදනය මහා බැංකුවේ යම් රෙගියුලාසි කඩන නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ නිෂ්පාදනයක් මාකට් එකට දාපුවම පාරිභෝගිකයෝ අවදානමට ලක් වෙනවා. ඔබ ආයතනයක් හැටියටත් අවදානමට ලක් වෙනවා. ඉතින් එහෙමනම් මහා බැංකුව කියනවා එහෙම කරන්න එපා. ඔබ එන්න මේ ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් ක්‍රමයට. එතන මේකට ඇවිල්ලා ඔයාගේ මොබයිල් ඇප් එක ඉස්සෙල්ලා මේ රෙගියුලටරි එන්වයරන්මන්ට් එකේ අපි පාවිච්චි කරලා බලමු.
तो ඔබ මොබයිල් ඇප් එකක් හදනවා මහා බැංකුවේ අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූලව හදලා ඔයා මේ මොබයිල් ඇප් එක මහා බැංකුවත් සමග අධ්‍යයනය කිරීමක් සිදු කරනවා. එතකොට ඔබට පුළුවන් සාම්පල් කස්ටමර්ස්ලා 1000ක් 2000ක් අරගෙන ඒ 1000ට 2000ට මේ ඇප් එක දීලා ඒක පාවිච්චි කරන්න ඉඩ දෙනවා. එතකොට මහා බැංකුවත් මේක දිහා බලාගෙන ඉන්නවා. ඔබත් මේක දැන් පාවිච්චි කිරීම සිදු කරන අතරතුර ඔබටත් යම් යම් දේවල් හොයාගන්න පුළුවන් වෙනවා. එහෙම මෙහෙම කාලයක් තිස්සේ මේ සාම්පල් එකත් එක්ක වැඩ කරද්දී මහා බැංකුවට පුළුවන් වෙනවා ඔබගේ ඇප් එකේ එහෙම නැත්නම් ඔබගේ ප්‍රොඩක්ට් එකේ තිබෙනා වූ යම් යම් දුර්වලතා තිබේ නම් නියාමන අවශ්‍යතා කැඩෙන තැන් තිබේ නම් ඒ පිළිබඳව ඔබට උපදෙස් ලබා දීලා ඒ ඉම්ප්‍රූව් කරන්න ඔබට ෆීඩ්බැක් එකක් දෙන්න. එතකොට ඔබටත් පුළුවන් ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවා ඉම්ප්‍රූව් කරන්න. එහෙම ඉම්ප්‍රූව් කරලා ඊට පස්සේ මහා බැංකුව එක අනුමත කරාපුවාම ඔබට පුළුවන් කස්ටමර්ස්ලා හැමෝටම ඒ ඇප් එක ලබා දෙන්න. සාම්පල් එකෙන් අයින් වෙලා හැමෝටම ලබා දෙන්න. ඒත් යම් කිසි විදියකින් ඔබගේ ප්‍රොඩක්ට් එක අර සාම්පල් එකත් එක්ක වැඩ කරනකොට මහා බැංකුවට පෙරුණොත් අනුතුරුදායකයි මේක කරන්න බැරි දෙයක් කියලා. එතකොට මහා බැංකුව ඔබට ඒ නවත්තන්න කියනවා. නමුත් එහෙම නවත්තන එක හෝ වෙනස් කරන එක වඩා හොඳයි ඔබ මහ ජනතාව අතරට ගිහිල්ලා එකපාර ලොකු දඩේකුත් සමග ඒ නවත්තලා තමගේ කීර්තිනාමය හානි කර ගන්නවට වඩා. එතකොට මේ ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් එක ඔබට ලොකු සහයෝගයක් සලසනවා නව නිෂ්පාදකයන්ට තමන්ගේ මොබයිල් ඇප්ස් මේ රෙගියුලටරි ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඒක තර්ජනයක් නොවන ලෙස සහ අවදානම්කාරී නොවන ලෙස සකස් කරලා ජනතාවට ඉදිරිපත් කරන්න. right. එතකොට මේ ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් එකෙන් මොකද කරන්නේ? නව නිෂ්පාදන ආරක්ෂාකාරීව භාවිතා කිරීමට අවශ්‍ය තත්ත්වය සකස් කරනවා. නව නිෂ්පාදන මේ ආකාරයට මහා බැංකුවේ ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් හරහා මහා බැංකුවේ අනුමැතිය ඇතිව මාකට් එකට ආපුවම ජනතාව ඒක වඩා විශ්වාසයකින් යුතුව පිළිගන්නවා. මෙහෙම පිළිගන්නකොට මේක ප්‍රචාරණය කරන්න ජනතාව අතර ප්‍රචලිත කරන්න පහසුයි. එතකොට ඒ වගේම මේ නියාමකයාගේ අනුමැතිය රෙගියුලටරි බොක්ස් එක කරා ගිහිල්ලා පහසුවෙන් ලබා ගන්නකොට ඒ අනුමැතියත් සමගම මේ තමන්ගේ ප්‍රොඩක්ට් එකට වැඩි ආරක්ෂාවකුත් ලැබිලා තියෙනවා. ඒකට මේ ප්‍රොඩක්ට් එක භාවිතා කරලා මේ සිස්ටම් එක අවභාවිතා කිරීම, නියාමන රෙගුලාසි කඩන එක, මූල්‍ය වංචා ආක්‍රමණිකතා සිදුවීමේ අවස්ථාවන් ඔබ අවම කිරීමක් සිදු කරනවා. මේ නිසා මේ ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් ක්‍රමය භාවිතා කරලා තමන්ගේ ප්‍රොඩක්ට්ස් එළියට දාන්න කියලා මහා බැංකුව එන්කරේජ් කරනවා. ඒ තුල මේ මොබයිල් ප්‍රොඩක්ට්ස් නැත්නම් ඇප්ලිකේෂන්ස් නැත්නම් නියු අලුත් ඩිජිටල් ඇප්ලිකේෂන්ස් එළියට දාන නවෝත්පාදකයන්ට අවස්ථාවක් දීලා තිනවා රෙගියුලේටර්ගේ අනුමැතිය පහසුවෙන් ලබා ගැනීමට. දැන් මේ තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්ෂික වාර්තාවේ මේ පිළිබඳව ලැබූ සටහන. මහා බැංකුව විසින් නවෝත්පාදකයන්ට නියාමන අවශ්‍යතා උල්ලංඝනය නොකර ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් පරීක්ෂා කිරීමට ආරක්ෂිත ඉඩකඩ ලබා දෙන මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශයක් ස්ථාපිත කරනු ලැබිනි. එතකොට මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය තුලින් වඩාත් කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම සහ ඩිජිටල් කරණය තුලින් අඩු මුදල් භාවිත සමාජයක් නිර්මාණය කළ හැකි ශක්තිමත් තිරසාර නව නිර්මාණයන් කිරීමට අපේක්ෂා කිරීම. එතකොට මේ සෑන්ඩ්බොක්ස් එක හරහා මහා බැංකුව උත්සාහ කරනවා රෙගියුලටරි ෆ්‍රේම්වර්ක් එකේ අනුගත වෙච්ච ප්‍රොඩක්ට්ස් එළියට දාන්න මහ ජනතාවට. ඒ තුල ආයතන සුරක්ෂිත කරන්න, ඒ වගේම ජනතාව සුරක්ෂිත කරන්න සහ සමස්ත පද්ධතියේ සුරක්ෂිතතාවය ස්ථායීතාවය පවත්වා ගන්න. මේකත් එක්ක අපි යනවා බැංකුවලට ඇයි සයිබර් සුරක්ෂිතකරණය වැදගත් වෙන්නේ කියලා කතා කරන්න. ඒත් අපි දන්නවා වර්තමානයේ බැංකු විශාල වශයෙන් ඩිජිටල් කරණයටයි විද්‍යුත් බැංකු කරණයටයි යොමු වෙනවා. ඒතකොට මේගොල්ලන්ගේ ඩිලිවරි channel සුඟක් තාක්ෂණය මත රඳා පවතින තත්වයකට පත් වෙමින් පවතිනවා. ඒ අනුව පරිගණක පද්ධති, softwares, networks හරහා තමන්ගේ බැංකු කටයුතු කරන ඩිජිටල් platforms විශාල වශයෙන් නිර්මාණය වෙමින් පවතිනවා. මේ නිසා මේ පරිගණක පද්ධතිවල තියෙන සුරක්ෂිතතාවය
මේ බැංකු හා මූල්‍ය ආයතන අනිවාර්යෙන්ම රැක ගන්න ඕනේ. එහෙම රැකගත්තේ නැත්නම් ජනතාව මේ අලුත් තාක්ෂණය හා සම්බන්ධ ප්‍රොඩක්ට්ස් භාවිතා කිරීමට බය වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන මහජන විශ්වාසය රැකගෙන මේ අලුත් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් එළියට දාලා ඒවා ප්‍රචලිත කිරීම බැංකු වලට කරන්න සිද්ධ වෙනවා. එහෙම කරන්න නම් ඔවුන්ට සයිබර් සුරක්ෂිතකරණය සයිබර් සිකියුරිටි කියන එකට ලොකු වේට් එකක් අවධානයක් දෙන්නට සිද්ධ වෙනවා. right. එහෙනම් මොනවාද බැංකු වලට කරන්න පුළුවන් මේ සයිබර් සුරක්ෂිතතාවය වර්ධනය කරන්න? අපිට පළවෙනි කියන්න පුළුවන් ගුණාත්මක භාවයෙන් ඉහළ සහ ආරක්ෂාකාරී ලෙස සකස් කර මෘදුකාංග භාවිතය. ඒ කියන්නේ වඩා ක්වොලිටි එකක් තියෙන යම් established provider කෙනෙක් ලබා දෙන softwares භාවිතා කරන්නට ඕනේ. නිරන්තරයෙන් පරිගණක පද්ධතිය සේවාවන් විගණනය කිරීම system audits, periodic system audits. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තම පරිගණක පද්ධතිය ආරක්ෂණ කටයුතු යාවත්කාලීන කිරීම සහ නඩත්තු කිරීම සිදු කිරීම. මොකද යාවත්කාලීන කරනවා කියන්නේ ඔබ අප්ඩේට් කරන්න ඕනේ. ඒ වගේම නඩත්තු කිරීම සිදු කරන්නට ඕනේ. පරිගණක ආරක්ෂණ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම. මොනවාද මේවා? ඔබට පුළුවන් firewalls, virus guards, physical security, right? වැනි දේවල් ක්‍රියාත්මක කරන්නට. ඊළඟට පරිගණක මෘදුකාංග හා දෘඩාංග hardware and software. software and hardware. මෘදුකාංග කියන්නේ software, දෘඩාංග කියන්නේ hardware. නිරන්තරයෙන් අප්ඩේට් කිරීම, යාවත්කාලීන කිරීම හා දියුණු කිරීම. right? අපි දන්නවා මේ software හැම වෙලාවෙම අප්ග්‍රේඩ් කරන්නට ඕනේ. ඒ වගේම virus guards, firewalls මේවා අප්ග්‍රේඩ් කරන්නට ඕනේ. ෆිසිකල් සිකියුරිටි හරි වැදගත්. ඔබට හැමෝටම බෑ ඔබේ බැංකුවේ IT ඩිවිෂන් එකට යන්න. හැමෝටම බෑ මේ ඩිස්කට්ස් අරගෙන යන්න, මේ පෙන් ඩ්‍රයිව්ස් අරගෙන යන්න. ඒ ඇක්සස් කන්ට්‍රෝල් කරලා තියෙන්න ඕනේ. නැත්නම් data හොරකම් කිරීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතුයි, සොයා බැලිය යුතුයි ඔබගේ සයිබර් සිකියුරිටි එක සම්බන්ධයෙන්. එතකොට මොනවාද සයිබර් ආක්‍රමණ වර්ග? දැන් මේ ගැන ඔබගේ පසුගිය පත්‍රයකත් අහලා තියෙනවා. හරි අපිට මේවා කීපයක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක අපි දන්නේ ඉතාම වඩා ප්‍රචලිතම දේ තමයි පහර දීම හා අනවසර ප්‍රවේශයන්. hacking and intrusion. දැන් මේකෙදි මොකද කරන්නේ? සුරක්ෂිතව පවත්වාගෙන යන පරිගණක ජාලයකට අනවසරයෙන් ඇතුළු වෙනවා. right? උන අනවසරයෙන් ඇතුළු වීම සිදු කරනවා. අනවසරයෙන් ඇතුළු වෙලා දත්ත සොරා ගැනීම, දත්ත විකෘති කිරීම සහ අනවසරයෙන් ගනුදෙනු කිරීම. එතකොට මේ බැංකුවේ පරිගණක ජාලයට මේ හැකර් කෙනෙකුට පුළුවන් අනවසරයෙන් ඇතුල් වෙලා ඒකේ දත්ත මකලා දාන්න, විකෘති කරන්න, account එකේ තියෙන balances වෙනස් කරන්න. එහෙම නැත්නම් accounts වලින් තමන්ගේ accounts වලට මුදල් transfer කරනවා වගේ අනවසරයෙන් ගනුදෙනු කරන්න. ඉතින් මේක තමයි මේ hacking වල තියෙන බාන් එකකම. මේ hacking හරහා අනවසරයෙන් systems වලට ප්‍රවේශ වෙලා ඒ systems විකෘති කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට තවත් දෙයක් තමයි සේවාවන් නැවැත්වීමේ තර්ජන. එතකොට මේකෙදී මේගොල්ලෝ කරන්නේ පරිගණක පද්ධතියට ඇතුල් වෙලා මේ පරිගණක පද්ධතියේ ෆයිල්ස් ඩුප්ලිකේට් කරගෙන යනවා. ඒ නැත්තම් ලොකු දත්ත ප්‍රමාණයක් යොමු කරනවා. ලොකු දත්ත ප්‍රමාණයක් යොමු කරලා ඒකේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. එහෙම නැත්තම් මෙයා ඒකට හානිකර මෘදුකාංගයක් software එකක් ඇතුළු කරලා දත්ත විකෘති කරලා පරිගණකේ ලොක් කරනවා. දැන් ඊළඟට ඔන්න දැන් මේක ගිහිල්ලා ඔයා පාවිච්චි කරන්න හදනකොට පරිගණකේ එනවා මැසේජ් එකක්. මොකද්ද මැසේජ් එක? මේ භාවිතා කළ නොහැක ඔබ රුපියල් ලක්ෂ 5ක මුදලක් මෙන්න මේ ගිණුමට බැර කරන්න. බැර කරේ නැත්නම් ඔබේ කම්පියුටර් ෆෝමැට් කරනවා. රැන්සම් පගාවක් ඉල්ලනවා නේ. පගාවක් නෙමෙයි මොකද කප්පමක් ඉල්ලනවා. කප්පමක් ඉල්ලනවා. ඒතර ඔබ මේ රැන්සම් එක දුන්නේ නැත්නම් මොකද කරන්නේ? මෙයා සම්පූර්ණයෙන්ම account මේ කම්පියුටර් ඩිලීට් කරලා දානවා. ඒතර ඔබේ කම්පියුටරේ තියෙන පුළුවන් ඉතා වැදගත් තොරතුරු, දත්ත, information මේ සියල්ලම තප්පර ගානක් ඇතුළත මකා දමනවා. right? එම නිසා සමහරක් වෙලාවට ඔබ මේ මුදල ගෙවලා නැවත ඔබේ කම්පියුටර් එක
රිලීස් කර ගැනීමට උත්සාහ දරනවා. right? ඉතින් මේකට අපි කියනවා මේ සේවාවන් නැවැත්වීමේ තර්ජන කියලා. right? ransom software කියලාත් අපි හඳුනා ගන්නවා මේවා. ඊළඟට තියෙනවා හානිකර මෘදුකාංග. ඒතර මේ හානිකර මෘදුකාංග කියලා කියන්නේ ද්වේෂ සහගතව යම්කිසි ආයතනයක මෙහෙයුම් කටයුතු අඩාල කරන්න software එකක් හදනවා. මේ software එක ගියාට පස්සේ ඒ අදාළ පරිගණකය ඒ දත්ත තොරතුරු විකෘති කරනවා. ඒතර මේ යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කරලා මේ හානිකර මෘදුකාංගය ඔයාගේ නෙට්වර්ක් එකට කම්පියුටර් සිස්ටම් එකට ඇතුල් කිරීම සිදු කරනවා මේ හැකර්ස්ලා එහෙම නැත්නම් පරිගණක සොරුන් විසින්. මේකට උදාහරණයක් අපිට වෛරස් වෝම්ස් වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් ඇරෙන්න ඔබට එවනවා මැසේජ් එකක්. ඔබට මේ ග්‍රීටින් කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබ මේ ග්‍රීටින් කාඩ් එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරනවා. ඕපන් කරනකොට ඔන්න ෆ්ලෑෂ් එකක් ඔබගේ කම්පියුටර් ඩවුන්ලෝඩ්ලා ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ්ලා ඔන්න කම්පියුටර් එකට හානි කරන්න පටන් ගන්නවා. ඒතර ඔබ දන්නෙත් නෑ මේ ග්‍රීටින් කාඩ් එක කියලා එවලා තියෙන්නේ වෛරස් එකක් තමයි එවලා තියෙන්නේ. ඒතකොට ඔබ ඒක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරපු ගමන් වෛරස් එක ඩවුන්ලෝඩ් වෙලා වෛරස් එක ඇතුළට යනවා කම්පියුටර් එකේ. ගිහිල්ලා ඔබගේ දත්ත තොරතුරු විකෘති කිරීම සිදු කරනවා. ඉතින් මේ වගේ හානිකර මෘදුකාංග ඔබට පැමිණෙන්නට පුළුවන්. ඊළඟට අපි දන්න එක තමයි ෆිෂින් කියන එක. ඒතකොට ෆිෂින් වල කරන්නේ දැන් ඇමක් දාලා ඔබව අල්ල ගන්නවා වගේ ඔබව යම්කිසි ක්‍රමවේදයකින් ඔවුන් අල්ලාගෙන ඔබගෙන් දත්ත සොරා ගැනීමට කටයුතු කරනවා. උදාහරණයක් ගන්න ඔබට බැංකු නිලධාරියෙක් වගේ කතා කරනවා. ඔබට කියනවා රයිට් මම මේ බැංකුවෙන් කතා කරන්නේ මේ සර්ගේ පොඩි ට්‍රාන්සැක්ෂන් එකක් වෙරිෆයි කර ගන්න ඕනේ. මට කියන්න සර්ගේ NIC එක, මට කියන්න සර්ගේ account number එක, සර් මොකද්ද පාවිච්චි කරන පාස්වර්ඩ් මේ විදිහට කතා කරනකොට සමහරක් විට යම් පුද්ගලයෝ නොදැනුවත්කම නිසා ඒ දත්ත ලබා දෙනවා. right? දැන් එහෙම නැත්නම් අපි කතාවක් තිබ්බ දැන් ඔබ හොටෙල් එකකට යනවා හොටෙල් එකට ගියාම ඔන්න ඔබට කෝල් එකක් එනවා කෝල් එකක් කියලා කියන මම මේ හොටෙල් මැනේජර් කතා කරන්නේ මට ඔබතුමාගේ කාඩ් පතේ විස්තර දෙන්න. ඉතින් මෙයාගෙන් කාඩ් නම්බර් එක CVC එක එක්ස්පයර් එක ඔක්කොම ඉල්ල ගන්න. ඉල්ල ගත්තට පස්සේ මෙයා සැකහිතලා මෙයා ආයි හොටෙල් එකට පල්ලෙහාට ගිහලා අහනවා මට කෝල් කරාද කියලා. ඒක අපි කෝල් කරේ නැහැ. බලපුවම වෙන තර්ඩ් පාර්ටි එකක් තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් මේ අනාදී වශයෙන් ඔබගේ sensitive data ඒ කියන්නේ බැංකුවේ තියෙන ගිණුම් අංක passwords රහස්‍ය අංක ඔබගේ පෞද්ගලික දත්ත identity card number එක date of birth වගේ දේවල් කාඩ් පත් අංක කාඩ් පතේ expiries පිටිපස්සේ තියෙන CVC CVV numbers මේවා ඔබගෙන් ඉල්ලගෙන ඔබව රවට්ටලා ඉල්ලගෙන ඊට පස්සේ ඒවා භාවිතේ ගනුදෙනු කරනවා. එහෙම නැත්නම් ඔබට එවනවා මේ ඔන්න ඔබට ඇදිලා තියෙනවායි කියලා මේ මොකක් හරි ටැග් එකක්. ඉතින් ඔබ ගිහිල්ලා ඒකට ගියාම ඔබ අරන් යනවා ව්‍යාජ වෙබ් අඩවියකට. ව්‍යාජ වෙබ් අඩවියකට අරන් ගිහිල්ලා ඒකට ඔබගේ දත්ත එක එන්ටර් කරන්න කියලා ඔන්න ඔබව හැක් කරනවා. right? එතකොට මේ ඔබගේ තිබෙන්නා වූ යම් යම් මනසේ යම් යම් ගැටලු ඇති කරලා ඒ හරහා ඔවුන් දත්ත ලබා ගැනීම සිදු කරනවා. ඉතින් ඔබ මේකෙදි කරන්න ඕන දෙයක් තමයි මතක තියාගන්න ඕනේ ඔබට යම් යම් ඊමේල් ආවම බලන්න ඒවායේ ස්පෙලිංස් right. එතකොට ඔය සමහරක් වෙලාවට ඔබට එනවා ඔබ තෑගි ඇදුනා කියලානේ මිලියන 5යි මිලියන 10යි. ඉතින් මේ ඉතා සතුටු වෙන්න එපා ඉස්සෙල්ලා බලන්න මේ ඇවිල්ලා තියෙන්නේ හරි තැනෙන්ද කියලානේ. බලන් යනකොට සමහරක් වෙලාවට එක අකුරක් වැරදි. එහෙම නැත්නම් එක මේ අකුරු දෙක තුනක් වැරදි. බලපුවම මේ හරි තැනින් නෙමෙයි එවන්නේ හොර ලින්ක් එකක් එවන්නේ. ඒකෙන් කියනවා හරි මේ ප්‍රයිස් එක ක්ලේම් කරන්න දැන් ඔබ පොඩි පේමන්ට් එකක් කරන්න. රයිට් ඔන්න ඉතින් ඔබගෙන් ඒ පේමන්ට් එක කරන්න කියලා කාඩ් පතේ විස්තර ඔක්කොම අරගන්නවා. ඊට පස්සේ පොඩි පේමන්ට් එක නෙමෙයි ලොකු ගාණක් ඔබගේ account එකෙන් transfer කරලා දානවා. මොකද ඕන්ට දත්ත තියෙන නිසා. right. එතකොට මේ ස්පෙලිංස් බලන්න එවන ඇඩ්‍රස් එක මොකක්ද ඊළඟට මේක මේ common sense භාවිතා කරලා බලන්න මේක ඇත්තක්ද බොරුවක්ද. ඊළඟට ඔබට එවන attachments links login pages මේවා එකපාර download කරන්න එපා. ඔබ දන්න තැනකින් ආවේ නැත්නම් මොකද මේවා download කරද්දි සමහරක් විට මේ malwares ඔබට download වෙන්න පුළුවන්. ඊළඟට social engineering කියන්නේ මේ වගේම දෙයක්. මිනිසුන්ගේ මනසට බලපෑම් කරලා ඕන් රැවටීම
සහ සංවේදී රහසිගත දත්ත තොරතුරු යොදාගෙන ඒවා අවිභාවිතා කිරීම. උදාහරණයක් ලෙස ඔබට කතා කරලා අර අපි කිව්වා වගේම කියනවා ඔබට දැන් ලෝන් එකක් අනුමත වෙලා තියෙනවා. මේ ලෝන් එක අනුමත කරලා තියෙන එක account එකට දාන්න ඕනේ. අපි ඔයාගෙන හොයලා තමයි මේක අනුමත කරේ. මට දෙන්න ඔයාගේ account number. ඉතින් සමහරකට මෝඩ මිනිස්සු දැන් මේ account number එක දෙනවා. account number එක ගන්න. ඊට පස්සේ ඔබෙන් අහනවා right okay මේ ඔයාගේ අන්තර්ජාල බැංකුකරණය මේකට හදාගන්න ඕනේ. මට කියන්න ඔයාගේ නම කියලා විස්තර ඔක්කොම කියාගෙන යනවා. ඊට පස්සේ අහනවා right ඔයාට දැන් ආව පොඩි SMS එකක් ඒකේ ආපු නම්බරේ කියන්නේ වෙරිෆයි කරන්න ඒකත් කියනවා. දැන් මේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? ඔබට එන සිකියුරිටි කෝඩ් එක. ඒකත් කියනවා. ඒක කිව්වට පස්සේ මෙයා ඔයාගේ නම භාවිතා කරලා වෙනම account එකක් හදාගෙන ඔයාගේ accounts ඔක්කොම link කරගෙන ඒකෙන් ඔන්න transactions කරනවා. ඔබ දන්නේවත් නැහැ. සමහරවිට ඔබේ කාඩ් පත් අංකයේ expiry එක CVC ටික අහගන්නවා. අහගෙන ඔන්න ගාඳුල් කරගෙන යනවා. ඔබ දන්නේවත් නැහැ. ඉතින් මේ විදිහට ඔබව රවටා ඔබගේ සංවේදී තොරතුරු සොරා ගනිමින් මේ ගාඳුණු කිරීම මේ social engineering වලදී දක්නට ලැබෙනවා. ඉතින් මේ අනුව අපි කතා කරා මේ cyber threats එන ක්‍රමවේදයන් කීපයක් පිළිබඳව. right? නෝර මේ උදාහරණයකට අපිට වෙනවා. ඉතින් මේ ඔබට මේ social engineering කරන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ හොඳට ඔබ අධ්‍යයනය කරනවා. අදාළ කම්පැනිය හෝ ඔබ පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා මේකේ ඉන්න දුර්වල එම්ප්ලොයි කෙනෙක් හොයාගන්නවා. එහෙම හොයාගෙන එයත් එක්ක රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්නවා. රිලේෂන්ෂිප් එක ගොඩනගාගෙන හිමීට එයා හරහා කම්පැනියේ ඩේටාබේසස් වලට ඇක්සස් කිරීම සිදු කරනවා. ඔහුට යවන ලින්ක් එකක් හරහා හරි ඔහුට යවන ඩවුන්ලෝඩ් කරන ඇටැච්මන්ට් එකක් යවලා හරි ඔහු හරහා මෙන්න දැන් මේ පුද්ගලයා අහිංසකයි මේ එම්ප්ලොයි මේක දන්නේ නැහැ. නමුත් මේ එම්ප්ලොයි එක්ක මේ කතාව කරගෙන යන කෙනා ඒක කරන්නේ අර දත්ත ලබා ගැනීමේ සහ පරිගණක ජාලයට ප්‍රවිෂ්ඨ වීමට ඔහුව දඩමීමා කරගන්න. එහෙම නැත්නම් ඔහුව භාවිතා කිරීමට තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඔබ ඊටමත් පරිස්සම් විය යුතුයි. ඔබ නොදන්නා පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමේදී ඔබගේ ආයතනය අමාරුවේ නොදැමෙන්න ඔබ මේවා ගැන අවබෝධයක් ඇතුව සිටිය යුතුයි. right? ඒකට මේ විදිහට කම්පියුටර් නෙට්වර්ක් වලින් හොයා ගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවත් යම් නිවේදනයක් නිකුත් කරා වංචා සහගත මූල්‍ය ගනුදෙනු වංචනික විද්‍යුත් තැපැල් පණිවිඩ පිළිබඳව සැලකිලිමත් වන්නට කියලා. right? ඒකට ඔවුන් කියනවා විද්‍යුත් තැපැල් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මෑත කාලීනව ව්‍යාප්ත වන ජනතාව මුලා කරවන සුළු මූල්‍ය වංචාවන් වලට අදාළ පණිවිඩ පිළිබඳව මහ ජනතාව වෙතින් ඉදිරිපත් වී ඇති දුක් ගැනවිලි. මේවට අහුවෙච්ච අයගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවධානය යොමු වී ඇත. වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම මහ ජනතාව පොළඹවා ගැනීම සඳහා විශ්වාසදායී ආයතන ලෙස පෙනී සිටිමි. මෙම වංචාකරුවන් විසින් ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ රූප ලාංඡනය සහ මහ බැංකුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් අවභාවිතා කරන බව වාර්තා වී ඇත. මේක තමයි අපි කිව්වේ අර ඔවුන් ඔබව රවට්ටනවා. ඔවුන් පෙනී සිටිනවා මහා බැංකු නිලධාරීන් වගේ. ඔවුන් සමහරක් වෙලාවට ඔබට මහා බැංකුවෙන් එනවා වගේ ඊමේල් එකක් එනවා. නමුත් ඒකේ ස්පෙලිංග්ස් වැරදි. ඒ නිසා මෙවැනි දේවල් ඔබට අහු වුණොත් දැන් මේ තියෙන්නේ ඔබට පේනවා CBS banklanka@asia.com CBSL නේ අපි ගන්න දැන් මේ සම්පූර්ණ වැරදි ඇඩ්‍රස් එක info@cbsl ගහලා ඔන්න -lk.com වැරදි customer care@cbsl-lk.com so -lk.com එහෙම ඇඩ්‍රස් එකක් නැහැ. මහා බැංකුව ඇඩ්‍රස් එක එහෙම එකක් නැහැ. ඒතර මේ වගේ ඒවයින් ඔබට එවනවා. ඒතර ඔබ දැක්ක ගමන්ම රැවටෙනවා. දැක්ක ගමන් රැවටුණාට මේ ඇඩ්‍රස් ගැන හරියට ඔබ බැලුවොත් ඔබට පේනවා මෙහෙම ඇඩ්‍රස් නැහැ. right. එතකොට මේ ප්‍රසන්ටේෂන් එක අප්ලෝඩ් වුණාම ඔබට මේ ගැන හිමීට කියවලා බලන්න පුළුවන්. ඒ වගේම මේ ATM වංචාවන් මේවා ගැනත් ඔබ දැනගත යුතුයි. ඒකට ATM වලට මේ ආකාරයට විවිධ ඩිවයිසස් හයි කිරීම සිද්ධ වෙනවා. දැන් ඔබට පේනවා මේ ATM එකේ මේ ඩිවයිස් එකට හරියටම සමාන ඩිවයිස් එකක් තමයි මෙයා මේකට මේ ෆික්ස් කරන්න හදන්නේ.
මේක ෆික්ස් කරපුවම වෙන්නේ මොකද්ද? මේකේ තියෙනවා ඔයාගේ කාඩ් පතේ දත්ත සොරා ගන්න පුළුවන් උපකරණ. ඒතර ඔයා කාඩ් පත මේක ඇතුලෙන් දාන්නේ. මේක ඇතුලෙන් දානකොට ඔයාගේ කාඩ් පතේ සියලුම තොරතුරු මේ ඩිවයිස් එක විසින් ගබඩා කරගන්නවා. ඊළඟට මේ පින් එකට පොඩි කැමරා එකක් හයි කරලා ඔයා දාන පින් නම්බර් සුත් රෙකෝඩ් කරගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා ගාව ඔයාගේ කාඩ් පතේ දත්තයි පින් අංකයයි දෙකම තියෙනවා. ඊට පස්සේ ඔහු ගිහිල්ලා හොර කාඩ් පතක් හදාගෙන ගණන් කරනවා. ඉතින් මේ විදිහට ඔබට පේනවා මේ සමාජයකට පින් පෑඩ් එක පවා මාරු කරනවා. එතකොට මේ ඔයා පින් එක ඔබද්දි මේ ඔයා හිතන්නේ ඔයා මේ ATM එකේ පින් පෑඩ් එක ඒකට උඩින් මේගොල්ලෝ තව පින් පෑඩ් එකක් අලවලා තියෙනවා. එතකොට මේකේ ඔයා ඔබන පින් එක අර පුද්ගලයාට නිකම්ම යනවා. මේ තියෙන්නේ ඒ වගේ ATM එකේ කෑල්ලක් හයි කරන හැටි. ඊළඟට මෙතන මේ තියෙන්නේ මෙතන කාඩ් ස්ලොට් එක මෙතන තියෙන්නේ රීඩ් එක. ඉතින් මේ විදිහට මේ ATM වංචාවන් සිදු වෙනවා. ඒතර මේ ATM වංචා වළක්වා ගැනීමට බැංකු විසින් ATM යන්ත්‍ර CCTV වලින් සර්වයිලන්ස් කරන එක, ඒ වගේම බැංකු වලින් ශාඛාවන් වලට උපදෙස් නිරන්තරයෙන් ලබා දෙනවා. ෆිසිකලි ගිහිල්ලා ATM යන්ත්‍ර බලන්න කියලා. ඒතර ATM යන්ත්‍ර බලලා ඒවායේ යම් කිසි සැකසහිත දෙයක් තිබෙනවා නම් ඒවා ගැන රිපෝට් කරන්නට ඕනේ, බලන්නට ඕනේ. ඉතින් මේ ආකාරයෙන් බැංකු විසින් විවිධ ක්‍රියාමාර්ග අරගන්නවා සිකියුරිටි මෙෂර්ස් මේ ATM වංචා වැළැක්වීමට. ඒතකොට මේ සියල්ලටම තවත් හොඳ උත්තරයක් තමයි EMV chip technology කියන්නේ. EMV කියන්නේ යුරෝපයේ මාස්ටර් වීසා කියලා තමයි අපි දක්වන්නේ EMV කියන එක. EMV chip technology එක හරහා මොකද කරන්නේ? මේ පරණ තිබ්බ magstripe base cards වෙනුවට chip base cards හඳුන්වා දීම සිදු කරනවා. එතකොට මේ chip එකක් කියලා කියන්නේ මේ chip එක ඇතුලේ දත්ත අපි ගබඩා කරන්නේ එන්ක්‍රිප්ට් කරලා කියන්නේ විකෘති කරලා, right? විකෘති කරලා ගබඩා කරනවා. එතකොට මේ chip එකක් ඇතුලේ තියෙන දත්ත හොරාගත්තට මේ හොරාට මේකේ හරි දත්ත මොකක්ද කියලා හොයන්න බෑ. මොකද මේ chip technology එක මගින් අනිවාර්යයෙන්ම ඒකේ තියෙන දත්ත හරියට සකස් කරන්න පුළුවන් ක්‍රමවේද ලබා දීලා තියෙන්නේ ඒ අදාළ බැංකු වලට මුල්‍ය ආයතන වලට පමණයි. ඒ නිසා මේ chip එකේ තියෙන දත්ත හොරාගත්තට හොරෙකුට ඒ chip එකේ තියෙන දත්ත හරියට බලා ගන්න බෑ. දැන් හැබැයි magstripe එකේ එහෙම නෑ. magstripe එකේ තියෙන දත්ත හොරාගත්ත ගමන් ඒවා සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. අපි කියනවා plain text කියලා. කාඩ් නම්බර් එක නම් කාඩ් නම්බර් එක ලස්සනට magstripe එකේ තියෙනවා. ඉතින් ඒකේ ආයි කිසිම විකෘති කිරීමක් කරලා නැහැ. කාඩ් නම්බර් එකේ ඒ විදිහටම තියෙනවා. ඉතින් හොරාට මේ magstripe එකක් තියෙන magstripe තියෙන කාඩ් එකකින් ගත්තොත් කෙලින්ම ආයි මුකුත් කරන්න දෙයක් නැහැ. ඔක්කොම දත්ත නිකම්ම ලැබෙනවා. නමුත් chip එක දත්ත හොරකම් කරන්න ගියාම එයාට කාඩ් නම්බර් එක පිළිවෙලකට නැහැ. අපිරිවෙලකට ඒට මෙහෙට ගිහිල්ලා තියෙන්නේ. ඒකට ඔහුට කවදාවත් හරි කාඩ් නම්බර් මොකක්ද කියලා හොයාගන්න බෑ. උදාහරණයක් ඇටියට. right? නිසා මේ chip technology එක වඩා ආරක්ෂාකාරී ටෙක්නොලොජි එකක් විදිහට අපි හඳුනා ගන්නවා කාඩ්පත් සම්බන්ධයෙන් ගත්තම. ඒ නිසා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර දෙනවා ජනතාවට මේ චිප් කාඩ්පත් පමණක් භාවිතා කරන්න උත්සාහ කරන්න, චිප් කාඩ්පතකට තමන්ගේ කාඩ්පත වෙනස් කරගන්න. ඒ වගේම බැංකු වලට උපදෙස් ලබා දීලා තියෙනවා චිප් ටෙක්නොලොජි එක භාවිතා කරලා ATM යන්ත්‍ර ඇතුළු තමන්ගේ ගෙවීම පියවීම හා සම්බන්ධ යන්ත්‍ර චිප් ටෙක්නොලොජි එකට අනුගත වෙන ලෙස සකස් කරන්න කියලා. ඒතකොට මේ චිප් ටෙක්නොලොජි එක හරහා මෙවැනි වංචා සිදුවීම අවම කිරීමට අපිට උපකාරයක් කරනවා. ඊළඟට ඔබ මේ සයිබර් සිකියුරිටිත් එක්ක දැනගන්න ඕන දෙයක් තමයි මූල්‍යාංශයේ පරිගණක ආරක්ෂණ අවස්ථා ප්‍රතිචාර කණ්ඩායම. right? අපි මේක FinCERT හැටියට සරලව හඳුන්වනවා. එතකොට මේ FinCERT එකේ ඉන්නවා ෆයිනෑන්ෂල් පැත්ත ගැන, එහෙම නැත්නම් මූල්‍ය අංශය පිළිබඳව දැනුවත් භාවයක් තියෙන, ඒ වගේම පරිගණක පිළිබඳව නැත්නම් කම්පියුටර්ස් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෝ සමූහයක්. ඒවල මේගොල්ලන්ට ඕනම වෙලාවක මූල්‍ය ආයතන වලට හරි මූල්‍ය ශාස්ත්‍රයට යම් කිසි සයිබර් ඇටැක් එකක් ආවොත් එය ඉතා හොඳින් හඳුනා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීමට එක්ස්පර්ටිස් පවතිනවා. right? එතකොට
මේ මූල්‍යාංශයේ පරිගණක ආරක්ෂණ අවස්ථා ප්‍රතිචාර කණ්ඩායමේවත් ෆින්සර්ට් එක පිටවීම මගින් රටේ බැංකු අනිකුත් ලියාපදිංචි සමාගම් වලට බලපාන පරිගණක ආරක්ෂණ කම්පියුටර් සිකියුරිටි අනතුරු ඇඟවීම් අවස්ථා පිළිබඳව සොයා බැලීම අධ්‍යයනය ඒවට කටයුතු කිරීම ප්‍රතිචාර දැක්වීමට මේගොල්ලෝ කටයුතු කරනවා. එතකොට යම් කිසි මූල්‍ය ආයතනයකට අපි හිතමු සයිබර් ඇටැක් එකක් ආවොත් මේ ෆින්සර්ට් එකෙන් ටක් ගාලා ඒකට ප්‍රතිචාර දක්වනවා වගේම අනිකුත් බැංකු දැනුවත් කරනවා ඔබ මේ වගේ දෙයක් මේ බැංකුවට වෙලා තියෙනවා ඔබගේ බැංකුවටත් මේ එන්න පුළුවන් ඒ නිසා ඔබ ටක් ගාලා ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්න කියලා. මේ නිසා යම්කිසි බැංකුවකට සයිබර් ඇටැක් එකක් ආවොත් මේගොල්ලෝ හරහා අනික් සියලුම බැංකු ඒ පිළිබඳව දැනුවත් වෙනවා සහ ටක් ගාලා ඒ සඳහා පියවර ගන්නට ඔවුන් කටයුතු කරනවා ඒ එක්ස්පර්ටිස් ලබා දෙන්නට. එතකොට මේක ශ්‍රී ලංකා මහා බැංකුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම එහෙම නැත්නම් ශ්‍රී ලංකා සර්ට් සහ ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමයේ ඒකාබද්ධව තමයි සකස් කරලා තියෙන නිර්මාණය කරේ. එය ජාතික ගෙවීම් පද්ධති සම්පාදකයා වන CC සීමා සහිත ලංකා ක්ලියර් ආයතනයේ යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේ ගැන ඔබ දැනුවත් විය යුතුයි. පරිගණක අංශයේ යම්කිසි සයිබර් ඇටැක් එකක් ආවොත් කොහොමද ඒක හැන්ඩල් කරන්න අපි මොනවද අරන් තියෙන පියවර. ඒතකොට මේ කැවිලා ලාභ අරමුණු කරගත් නොගත් සංවිධානයක් මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධීකරණයට මධ්‍යම ඒකකයක් ලෙස ක්‍රියා කරනවා. යම්කිසි සයිබර් ඇටැක් එකක් ඇති වුණාම ඒක පාලනය කිරීමට උදව් කරනවා. ඒ වගේම බුද්ධි තොරතුරු හොමාරුව එහෙම නැත්නම් සයිබර් ඇටැක්ස් පිළිබඳව තමන්ට ලැබෙන තොරතුරු සහ ඒවා පිළිබඳව මූල්‍ය ආයතන දැනුවත් කිරීම යන ආදිය මෙමගින් සිදු වෙනවා. මේක තමයි දැන් තියෙන තත්ත්වය. එතකොට අපි මේකත් එක්ක මේ පාඩම අවසන් කරනවා. දැන් ඔබට මම පොඩි ලින්ක් එකක් ෂෙයා කරනවා chat එකේ. ඒ ලින්ක් එකේ තියෙනවා 2020 KPMG කරපු report එක බැංකු ශාස්ත්‍රය සම්බන්ධයෙන්. ඔබ එය අධ්‍යයනය කරන්න මේ ලින්ක් එකට ගිහිල්ලා ඒක ඔබගේ අවස්ථාවට හොඳයි. right. ඔබගේ දැනුමට හොඳයි. right. දැන් මේ නෝට් එක ගැන ඔබගේ chat එකේ මට පේනවා යනවා ඩිස්කෂන් එකක්. දැන් මේ ඔබට ලබා දුන් නෝට් එකට තව වැඩිපුර දේවල් ඇඩ් කරලා තමයි මේ අලුත් නෝට් එක හදලා තියෙන්නේ. මොකද මේ සිදුවෙච්ච වෙනස්කම් වලට වෙනස්කමුත් ඉන්ක්ලූඩ් කරලා. ඉතින් මේ අලුත් මේ ප්‍රසන්ටේෂන් එක මේක තාම ස්ලයිඩ්ස් ලොකු ප්‍රසන්ටේෂන් එකක්. මේ ප්‍රසන්ටේෂන් එක අද අවස් වෙනකොට අපි ලබා දෙනවා. ඒ අනුව ඔබට අද හවස වෙනකොට මේක අප්ලෝඩ් වෙයි. ඒ අප්ලෝඩ් වෙලා ඔබට බලා ගන්නට පුළුවන්කම ලැබෙයි මේ ප්‍රසන්ටේෂන් එක. right. එතකොට ඔබට නෝට් එක අපි කලින් ලබා දීලා තියෙනවා. ඒ නෝට් එක ඔබ බලා ගන්න. ඒ අතරතුර මේ කරපු ප්‍රසන්ටේෂන් එක ඔබට මම අද හවස ලබා දෙනවා මේ IBSL එකට. එතකොට ඒගොල්ලෝ අප්ලෝඩ් කරයි ඔබට එය බලා ගැනීම සඳහා. එතකොට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඔබ මේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක අධ්‍යයනය කරගෙන යන්න. right. එතකොට මේ ඔබට කරේ නෝට් එකට එහා ගිහිල්ලා ඔබට අවශ්‍ය දැනුම සහ අප්ඩේට් කිරීම අලුත් දේවල් පිළිබඳව. right. ඒකත් එක්ක අපි මේ මූල්‍ය ආයතන හා සම්බන්ධ වෙච්ච මූලික දේවල් ටික ඉවර කරනවා. ඊළඟට අපි ගමන් කරනවා මූල්‍ය ආයතනවල මොනවද මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පිළිබඳව කතා කරන්න. right. ඒකට අපි මේ නෝට් එක ඔබට අප්ලෝඩ් කරන්න මම එවලා තියෙනවා. ඒකට අපි අද මේ තාම අපිට පැය භාගයක් තියෙනවා. මේ පැය භාගය ඇතුළතදී මේක පටන් ගමු. ඒකට අපිට පුළුවන් වෙයි එන සතියේදී ඒ අවසන් කරන්නට. මම දැන් ඒකට අදාළ ප්‍රසන්ටේෂන් එක තමයි මේ වෙලාවේ ඕපන් කරන්න යන්නේ. ඒක කරන්න ඉස්සෙල්ලා දැන් අපි සෑහෙන කාලයක් කතා කරා මූල්‍ය ආයතනයේ සපයන සේවාවන් ගැන. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේ අහන්න පුළුවන්. දැන් එක්සෑම් තියන්නේ ඔන්ලයින්ද කියලා අහලා දෙනවා chat එකේ. ඒක අපි තාම හරියටම දන්නේ නැහැ. ඒ පිළිබඳව ඔබ දැනුවත් කරයි අනිවාර්යයෙන්ම එක්සෑම් තියන්නේ කොහොමද කියලා. right. right. වෙන විෂය සම්බන්ධ ගැටලුවක් ඔබට නොතේරුණු දෙයක්
මේ අපි කතා කරපු දේවල් වල තියෙනවනේ ඔබට දැන් අහන්න පුළුවන්. අපි අනික් ලෙසන් එකට යමු මූල්‍ය පද්ධති ස්ථායීතාවය හා සම්බන්ධව. right එතකොට අපි මේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය කියන ලෙසන් එක තමයි ඊළඟට ගන්නෙ. මේකට හේතුව මේ ලෙසන් එක අපි ටිකක් කලින් කරන්නේ මේක හුඟක් විභාගයේදී ප්‍රශ්න අහන ලෙසන් එකක් නිසා. right හුඟක් විභාගයේදී ප්‍රශ්න යොමු වෙන ලෙසන් එකක්. ඒ නිසා මේ ලෙසන් එක හරහා අපි මේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය මහා බැංකුවේ සහ අනිකුත් නියාමකයන්ගේ කාර්යභාරය යනාදී පිළිබඳව මූල්‍ය අර්බුද මේ වගේ දේවල් ගැන අපි කතා කරනවා. right එතකොට මේකේ නෝට් එකත් ඔබට අප්ලෝඩ් වෙයි. සමහරක් විට දැන් අප්ලෝඩ් වෙලත් ඇති. එහෙම නැත්නම් ඔබට අදහස් වෙනකොට අප්ලෝඩ් වෙලා තියෙයි. right එතකොට අපි පැය භාගයයි තියෙන්නේ අපි ප්‍රවේශය ලබා ගමු මේ පාඩමට. එතකොට පළවෙනි එක තමයි මේ මූල්‍ය පද්ධති සමීක්ෂණය යටතේ කරන මේ පාඩමේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියන්නේ මොකක්ද කියන එක ගැන අපි සාකච්ඡා කරනවා. ඊළඟට මූල්‍ය නියාමකයන් සහ මහා බැංකුවේ භූමිකාව පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඊළඟට මූල්‍ය ආරක්ෂණ ජාලය පිළිබඳව අපි කතා කරනවා. ඊළඟට ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රව්‍යශීලතා පහසුකම් වැඩසටහන පිළිබඳව සාකච්ඡා කරනවා. ඊළඟට අපි මූල්‍ය අර්බුද සහ විවිධ මූල්‍ය අර්බුද වර්ග පිළිබඳව හඳුනා ගැනීම සිදු කරනවා. ඊළඟට මූල්‍ය අර්බුද වල අහිතකර ප්‍රතිඵල මොනවාද සහ මූල්‍ය අර්බුද වැළැක්වීමට විසඳීමට ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද යන දේවල් අපි මේක කතා කිරීමට අදහස් කරනවා. right එතකොට පළවෙනි එක තමයි මොකක්ද මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියලා කියන්නේ. මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියලා කියන්නේ අපිට සරලව කියන්න පුළුවන් මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපොළවල් මූල්‍ය ආයතන කිව්වම අපි දන්නවා බැංකු මුදල් සමාගම් සහ විවිධ මූල්‍ය ආයතන අපි ඒවා කතා කරා. මූල්‍ය වෙළඳපොළවල් කියලා ගත්තාම අපිට තියෙනවා මුදල් වෙළඳපොළ, ණය වෙළඳපොළ, සුරකුම්පත් වෙළඳපොළ, කොටස් වෙළඳපොළ යන ආදී වශයෙන්. ඒක අපි ඊළඟ ලෙසන් එකේ කතා කරන්න ඉන්න මාතෘකාවක්. ඒ වගේම මූල්‍ය පද්ධතියේ තියෙනවා තවත් දුරටත් ගත්තම ගෙවීම හා පියවීම පද්ධතිය. right එතකොට RTGS, check clearing system, SEFT, slips යන ආදී වශයෙන් විවිධ ගෙවීම හා පියවීම පද්ධති නේ. එතකොට මේවා අර්බුදයකින් තොරව අඛණ්ඩව ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියවීම තමයි අපි මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියලා කියන්නේ. ආයි කිව්වොත් එහෙම මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියන්නේ මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල් සහ ගෙවීම හා පියවීම පද්ධතිය අර්බුදයකින් තොරව අඛණ්ඩව ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියවීම. ඊළඟට අපි හඳුනා ගන්නවා ස්ථායීතාවය කියන්නේ මූල්‍ය ක්‍රමය පුරා පැතිර යන බිඳ වැටීමකින් තොරව ප්‍රශ්නයන්, පීඩනයන් හෝ අසාර්ථක වීම වලින් තොරව ක්‍රියාත්මක වීම. එනම් දේශීය හෝ විදේශීය වශයෙන් ඇතිවන බලපෑම් කම්පන සාර්ථකව අවශෝෂණය කරගනිමින් බැංකු අර්බුද, ව්‍යවහාර මුදල් හා ගෙවුම් ශේෂ අර්බුද වලින් තොරව ස්ථාවර සිටීමට ඇති හැකියාව. එහෙනම් මේකේ මොකද්ද මේ කියන්නේ? අපිට ඇති වෙනවා දේශීය කම්පන. මොකද දේශීය කම්පන උදාහරණයක් ඇටියට පාස්කු ප්‍රහාරය. දේශීය වශයෙන් ඇති වූ විශාල කම්පනයක් ආර්ථිකයට. right? ඒතර විදේශීය වශයෙන් ඇතිවන බලපෑම. උදාහරණයකට ලෝක මූල්‍ය අර්බුදය. ආසියානු මූල්‍ය අර්බුදය. විදේශීය වශයෙන් ඇති වුණු කම්පන. right? ඒ වගේම අපිට ගෝලීය වශයෙන් ඇති වුණු කම්පනයක් දැන් තියෙනවා. මොකද COVID-19 මේ වසංගතය. ඉතින් මේවා නිසා ඇතිවන ආර්ථික කම්පන සාර්ථකව අවශෝෂණය කරගෙන පැතිර යන බිඳ වැටීමකින් තොරව. මොකද පැතිර යන බිඳ වැටීමක් කියන්නේ? දැන් අපි මේ එක බැංකුවක් කඩාගෙන වැටුනම, එක පොඩි මූල්‍ය ආයතනයක් කඩාගෙන වැටුනම ඒක මේ මූල්‍ය පද්ධතිය අස්ථායී කියලා අපි කියන්නේ නැහැ. මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට හානි වෙන්න නම් පැතිර යන බිඳ වැටීමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක මූල්‍ය ආයතනයක් කඩාගෙන වැටෙනවා, ඒ නිසා තවත් එකක් කඩන් වැටෙනවා. ඊට පස්සේ මහජන විශ්වාසයේ බිඳ වැටිලා ඔන්න මූල්‍ය ආයතන එක දිගට කඩාගෙන වැටෙනවා. එහෙම වුණොත් ඔන්න පැතිර යන බිඳ වැටීමක්. මේක උඩු දුවනවා නේ.
ප්‍රශ්නේ. පැතිර යන බිඳ වැටීමක් ආවොත් තමයි අපි කියන්නේ ඔන්න මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙම නැත්නම් ආයතනයක් බිඳ වැටුණු පළියට එය මූල්‍ය පද්ධතියේ බිඳ වැටීමක් වෙන්නේ නැහැ. ඒතර යම්කිසි ආයතනයක බිඳ වැටීමක් ඇති වුණොත් එය පැතිර යන්න නොදී වළක්වා ගන්න පුළුවන් නම් අන්න අපි කියනවා ඔන්න මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය අපි රැකගත්තයි කියලා. එහෙනම් බැරි වුණොත් තමයි ගැටලුව ඇති වෙන්නේ. උදාහරණයක් විදිහට කාලයකට පෙර ගෝල්ඩන් කී සමාගම කඩාගෙන වැටෙනවා. ඒක ගෝල්ඩන් කී සමාගම කඩාගෙන වැටෙනකොට එයට සම්බන්ධ තවත් බැංකුවක් පවතිනවා සෙලාන් බැංකුව. ඒක ගෝල්ඩන් කී ආයතනයේ කඩන් වැටෙනකොට සෙලාන් බැංකුව පිළිබඳව ඔන්න යම්කිසි මහජනයාගේ විශ්වාසී ගැටලුවක් ඇති වෙනවා. මේ වෙලාවේදී ශ්‍රී ලංකා මහා බැංකුව රජය ටක්ගාල මැදිහත් වෙලා සෙලාන් බැංක් එක ඒ පාලනය බාරගෙන මහජනතාවට කොන්ෆිඩන්ස් එක දෙනවා. රයිට් සෙලාන් බැංකුව වැටෙන්නේ නැහැ. ගෝල්ඩන් කී කියන්නේ වෙනම සමාගමක්. ඒක වෙනම වැටිච්ච එකක්. ඒ නිසා මේක පැතිර යන්නේ නැහැ කියලා. ඉතින් ඒක අපිට උදාහරණයක් යම්කිසි ඉතිහාසයේ වෙච්ච එක සමාගමක් කඩන් වැටලා ඒකේ බලපෑම තවත් බැංකුවක් වෙත ගමන් කිරීමේදී ඒක නවත්තා ගත්ත තැනක්. ඉතින් මේ ආකාරයට පැතිර යන්න නොදී ටග්ගාල එක සමනය කරනවා නම් එතනදී මූල්‍ය ස්ථායීතාවයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් පැතිර යන්න දුන්නොත් පැතිර යන්න දීලා එක සමාගමක් වැටිලා ඒ නිසා තවත් එකක් වැටිලා ඒ නිසා තවත් එකක් වැටිලා මිනිසුන්ට ඔන්න විශ්වාසය බිඳ වැටිලා මිනිස්සු සල්ලි අදින්න පටන් අරගෙන අනිකුත් මූල්‍ය ආයතන වලට ප්‍රශ්නයක් වෙලා එදිනෙදා කටයුතු කරගෙන යන්න බැරි තත්ත්වයක් එනවා නම් ඔන්න අපි කියන පැතිර යන බිඳ වැටීම. එතකොට ස්ථායීතාවය කියලා කියන්නේ මේ වගේ දේශීය කම්පනයක් හරි විදේශීය කම්පනයක් හරි ඇති වුණාම ඒ නිසා පැතිර යන බිඳ වැටීමක් ඇතිවීමට ඉඩ නොදී මූල්‍ය පද්ධතියේ එදිනෙදා කටයුතු අඛණ්ඩව ස්ථාවරව කරගෙන යන්නට හැකියාව තිබීම තමයි මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියලා අපි හඳුනගන්නේ. ඒකට අපි මේ පැතිර යන බිඳ වැටීමක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඒකට මේ මූල්‍ය පද්ධතියේ අස්ථාවරත්වය සහ මූල්‍ය අර්බුද පිළිබඳව අපිට තියෙන උදාහරණ මොනවාද? මේවා ගැන ඔබට මම ආරාධනා කරනවා වැඩිදුර අධ්‍යයනය කරන්න කියලා. අපිට මේවා හැම එකක් ගැනම කතා කරන්න වෙලා නැහැ. අපිට තියෙනවා 2003 ආජන්ටිනාවේ ඇති වූ දේශීය මූල්‍ය අර්බුදය. 97 ඇති වෙච්ච ආසියානු මූල්‍ය අර්බුදය. මේක තායිලන්තයෙන් පටන් අරගෙන දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය මේ යන ආදී වශයෙන් පැතිර ගිය කලාපීය අර්බුදයක් බවට පත් වුණා. 2007 කාලේ 13 කාලේ ඇමරිකාව සහ යුරෝපය මුල් කරගෙන ඇති වෙච්ච මූල්‍ය අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය. ඊළඟට 1994 95 කාලේ මෙක්සිකෝවේ ඇති වූ විදේශ මුදල් අර්බුදය. 2011-12 කාලේ ග්‍රීසියේ ඇති වූ ණය අර්බුදය. 2014 ආජන්ටිනාවේ ඇති වූ ණය අර්බුදය. මේවා උදාහරණ. මේවා ඔබට මම ආරාධනා කරනවා ගිහිල්ලා මේවා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා මේවා ගැන අධ්‍යයනය කරන්න කියලා. අපි මේ හැම එකක් ගැනම කතා කරන්න යන්නේ නැහැ. ඒතකොට ස්ථාවර මූල්‍ය පද්ධතියක් ඇයි වැදගත් වෙන්නේ? මේක ඉතාමත් වැදගත් ඔබ දැනගන්න එක. ස්ථාවර මූල්‍ය පද්ධතියක් තිබ්බම තමයි තැන්පත්කරුවන්ටයි ආයෝජකයන්ටයි සතුටුදායක වාතාවරණයක් නිර්මාණය වෙන්නේ. එහෙම නිර්මාණය වුණොත් තමයි මේ තැන්පත්කරුවෝ බය නැතුව මේ මූල්‍ය ක්‍රමයට ඇවිල්ලා මුදල් අතිරික්ත මුදල් තමන්ගේ තියෙනේවා දෙන්නේ. ඉතුරු මේකක වලින් මේ මුදල් මූල්‍ය ක්‍රමයට පම්ප් වෙන්නේ. ඒ වගේම මේ සතුටුදායක ස්ථාවර මූල්‍ය පද්ධතියක් තිබුණොත් තමයි ආයෝජකයෝ බය නැතුව ණය අරගෙන ආයෝජනය කරලා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්නේ. ඒතර ස්ථාවර මූල්‍ය පද්ධතියක් නැත්නම් කොයිම වෙලාවකවත් ස්ථාවර ආර්ථිකයක් ඇති වෙන්න හැකියාවක් නැහැ. ස්ථාවර මූල්‍ය පද්ධතිය තමයි මූලික අවශ්‍යතාවය. ඒතර ස්ථාවර මූල්‍ය පද්ධතියක් තියෙනවා නම් තමයි මූල්‍ය අතරමැදිකරණය සාර්ථකව වෙන්නේ. එහෙම වුණොත් තමයි ඉතුරු මුදල් සාර්ථකව කාර්යක්ෂමව හිඟේ එකක වලට ගලාගෙන ගිහලා නිෂ්පාදනය පරිභෝජනය සිද්ධ වෙලා ආයෝජනය සිද්ධ වෙන්නේ. right? ඒ නිසා ස්ථාවර මූල්‍ය පද්ධතියක් ඵලදායී වෙළඳපොළ ක්‍රියාකාරීත්වයක් තුළ ආයෝජනය සහ ආර්ථිකය වර්ධනය කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට ස්ථාවර මූල්‍ය පද්ධතියක් ආර්ථික කම්පනයක් ඇති වුණාම ආර්ථික වර්ධනය සහ ජනතාවට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් තැන්පතු රැස් කිරීම, ඵලදායී ආයෝජන නිරලිය දෙවීම,
අවදානම් කළමනාකරණය ගෙවීම් පියවීම් අඛණ්ඩව පවත්වාගෙන යාමට උපකාරයක් වෙනවා. ඒකට අපිට පේනවා වර්තමානයේ අපි මේ වගේ දෙයකට මුහුණ දීලා තියෙන්නේ ආර්ථික කම්පනයකට. COVID-19 සහ පාස්කු ප්‍රහාරය බැක් ටු බැක් ඇවිල්ලා ආර්ථික කම්පනයකට මුහුණ දීලා තියෙනවා. නමුත් අපේ මූල්‍ය පද්ධතියේ තියෙන ස්ථාවරත්වය තුළ මේ ආර්ථික කම්පනය අවශෝෂණය කරගනිමින් අපිට තවදුරටත් තැන්පතු ලබා ගැනීම ආයෝජන වලට උපකාරී කිරීම අවදානම කළමනාකරණය කරලා ගෙවීම් පියවීම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම තාමත් සිද්ධ වෙනවා. මේ ආකාරයට ස්ථාවර මූල්‍ය පද්ධතියක් තියෙනවා නම් මේ කම්පන දරා ගන්නට පුළුවන් අවශෝෂණය කර ගන්නට පුළුවන්. එතකොට මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාමට නම් අපිට ඕන වෙනවා යම් යම් මූලික සාධක. මොනවද මේ මූලික සාධක? පළවෙනි එක තමයි ස්ථිර සාර්වාර්ථික වාතාවරණය. දැන් මූල්‍ය පද්ධතිය කොච්චර ශක්තිමත් වුණත් වැඩක් නැහැ. සමස්ත ආර්ථිකය තුළ ගැටලු දිගින් දිගටම ඇති වෙනවා නම්. දිගින් දිගටම ඇති වෙනවා. එතකොට නිෂ්පාදනයේ බිඳ වැටෙනවා නම් නිරන්තරයෙන් ගැටලුකාරී තත්ත්ව ත්‍රස්තවාදය මේ ආර්ථික කටයුතු කරගෙන යාමට අපහසුතා ඇති වෙනවා නම් කොතර ස්ථායීතාවයක් තියාගෙන හිටියත් ඒක බිඳ වැටීමට හේතුවක් වෙනවා ඒක. ඒත් වර්තමානයේදී අපි තාමත් අවදානම්කාරී තත්ත්වයකට යනවා. මොකද අපිට පාස්කු ප්‍රහාරය එනවා. ඒකෙන් පස්සේ COVID-19 අර්බුදය එනවා. මේ නිසා රට තාමත් ආර්ථික වශයෙන් දරුණු තත්ත්වයකට මුහුණ දෙනවා. right? අපි ඒකෙන් කොහොම හරි එළියට එමින් ඒ හරහා ගමන් කරමින් ඉස්සරහට යනවා. right? ඉතින් මේ තාමත් අපිට ඒක කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් තවත් කම්පන කීපයක් ආවොත් ඒක සාර්වාර්ථික වාතාවරණයක් අපිට නෙගටිව් වෙනවා නම් අපිට මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයක් දිගින් දිගට පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ස්ථිර සාර්වාර්ථික වාතාවරණයක් අත්‍යවශ්‍යයි මූල්‍ය පද්ධතිය ස්ථායීව පවත්වාගෙන යන්නට. දෙවෙනි එක තමයි ඵලදායී නියාමන රාමුව. ඒ නියාමන රාමුව හරහා තමයි මූල්‍ය පද්ධතියට අදාළ නීති රීති, මූල්‍ය පද්ධතියේ වැඩ කළ යුතු ආකාරය, ඒවට අදාළ රෙගුලාසි අනාදී දේවල් පනවන්නේ. එතකොට හොඳ නියාමන පද්ධතියක්, හොඳ නියාමන රාමුවක් තිබ්බොත් තමයි අපිට හැකියාව ලැබෙන්නේ මේ මූල්‍ය පද්ධතියේ අක්‍රමිකතා සිදුවීම වළක්වලා වඩා ක්‍රමික යහපත් මූල්‍ය පද්ධතියක් පවත්වාගෙන යාමට කටයුතු කරන්න. එහෙනම් මේ ඵලදායී නියාමන රාමුවක්, නීති රීති රෙගුලාසි වලින් සමන්විත නියාමන රාමුවක් අපිට සකස් වෙන්න ඕන. එය නියාමකයාගේ මූලික කාර්යභාරය. නියාමකයන් ගත්තොත් අපිට ඉන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව, රක්ෂණ නියාමන කොමිෂන් සභාව, සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. මොවුන් ඒ නියාමන රාමුව හදන්න ඕනේ මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයේ රැකෙන ආකාරය. ඊළඟට මනාව සංවිධානය වූ මූල්‍ය වෙළඳපොළ, well organized financial markets. මේ financial markets හොඳට සංවිධානය වෙලා තියෙනවා නම් ඒවාට අර්බුදයක් හමු වේ වුණත් අරමුදල් රැස් කිරීම සහ තමන්ගේ ගාඳුණු කටයුතු කරගෙන යාමට හැකියාව පවතුන. ඊළඟ තමයි සුමටව ක්‍රියා කරන මූල්‍ය ආයතන, ශක්තිමත් මූල්‍ය ආයතන. මේ ශක්තිමත් සුමටව ක්‍රියා කරන මූල්‍ය ආයතන සිටිනවා නම් මේ අර්බුද හමුවේ ඔවුන්ට සර්වයිව් වෙන්න, එහෙම නැත්නම් රැඳී සිටීමට අවස්ථාව හැකියාව පවතිනවා ඒ කම්පන අවශෝෂණය කරගැනීම. ඒකට අපි දකිනවා අපේ රටේ මූල්‍ය ආයතනවල ශක්තිමත්භාවය ඉතා හොඳ තත්ත්වයක පවතිනවා. ඉතින් මේ කම්පන අවශෝෂණය කර ගැනීමට හැකියාවක් තියෙන ලෙස ප්‍රාග්ධනය නිරන්තරයෙන් වර්ධනය කරමින් තමයි අපේ ප්‍රතිපත්ති එදා සිට පැවැත්වගෙන ආවේ. ඉතින් ඒවායේ වටිනාකම පේනවා මේ වගේ ආර්ථික කම්පනයක් ඇති වෙනකොට. ඊළඟට සුරක්ෂිත හා ශක්තිමත් ගෙවීම් හා යටිතල පහසුකම් තියෙන්නට ඕනේ. සුරක්ෂිත කියලා කියන්නේ මේ ගෙවීම් හා යටිතල පහසුකම් පද්ධතියේ සුරක්ෂිතභාවය අපි ආරක්ෂා කරන්නට ඕනේ. ඒ සඳහා පරිගණක සුරක්ෂිතතාවය, ඒ වගේම ඒවායේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් අධ්‍යයනය කිරීම යනාදී කරුණු කාරණා අපි සිදු කරන්නට ඕනේ. ඒතකොට මේ ගෙවීම් හා පියවීම් පද්ධති වලට අනවසර ඇතුළු වීමක්, එහෙම නැත්නම් සයිබර් ප්‍රහාරයක් ඇතිවීම, එහෙම නැත්නම් ඒවා නිසිලෙස ක්‍රියාත්මක නොවීම තුළ ඇතිවන ගැටලු, මේවා වුණොත් එහෙම එදිනෙදා කටයුතු බිඳ වැටෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගෙවීම් හා යටිතල පහසුකම් කියන එක, ගෙවීම් හා පියවීම් පද්ධතිය සහ යටිතල පහසුකම් ඉතාමත් හොඳින් ආරක්ෂා කරගත යුතු සහ ශක්තිමත්ව තබාගත යුතු දෙයක් තමයි මේ මූල්‍ය ශාස්ත්‍රයේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය
වෙනද එදිනෙදා කටයුතු ගැටලුවකින් තොරව සිදුවීමට අත්‍යවශ්‍ය වෙන. ඉතින් මේවා තමයි මූලික රික්වයර්මන්ට්ස් මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. එතකොට මේ මූල්‍ය පද්ධතියට ස්ථායීතාවය රැක ගැනීමට කොහොමද අපි ප්‍රවේශ වෙන්නේ? එතකොට මේ ප්‍රවේශයේ ආකාර තුනකට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි මූල්‍ය පද්ධතියට බලපාන තර්ජන හඳුනා ගන්නට ඕනේ. එතකොට මේක අපි කියනවා predictions එහෙම නැත්නම් proactive approach එක. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මූල්‍ය පද්ධතියට එන තර්ජන මොනවද කියලා ඒවා කලින් හඳුනා ගැනීම. ඊළඟට මූල්‍ය පද්ධතියට බලපාන තර්ජන වලින් වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග වේගයෙන් ගැනීමට හැකියාව තිබෙන්නට ඕනේ. ඒ වගේම මූල්‍ය පද්ධතියට බලපාන තර්ජන වල බලපෑම අවම කිරීමට අපිට ක්‍රියා කරන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට යම් කිසි තර්ජනයක් එනවා මේ තර්ජනය අපි කලින් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගන්නට ඕනේ. ඒතකොට මේ තර්ජනයේ බලපෑමක් ඇති වෙනවා නම් ඒ බලපෑම අවම කිරීමට අපි කටයුතු කරන්නට ඕනේ. ඒතකොට මේක තමයි ප්‍රවේශ වෙන්නේ. කොහොමද අපි ප්‍රවේශ වෙන්නේ මූල්‍ය පද්ධති ස්ථායීතාවලක් ගන්නට මෙන්න මේ ආකාරය වලින්. right. දැන් අපි යොමු වෙනවා බලන්න මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යභාරය වෙත. ඒතකොට මහා බැංකුවේ කාර්යභාරය ගත්තම පළවෙනිම කාර්යය තමයි මූල්‍ය ශාස්ත්‍රයේ මූල්‍ය පද්ධතියේ ප්‍රධාන එහෙම නැත්නම් අපි හිතනවා මූල්‍ය පද්ධතියේ පදනම වන මුදල් කෙරෙහි මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම. කොහොමද මේක කරන්නේ? මුදලේ අගය ස්ථාවරව තබා ගැනීමේ ක්‍රියාමාර්ගයේ මේ සඳහා අතිශය වැදගත් වෙනවා. එනම් මහා බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති. right. ඒතකොට මුදල් කෙරෙහි මහජනයා විශ්වාසය තියලා මේ මුදලේ අගය පිළිබඳව විශ්වාස කරමින් මේ මුදල් භාවිතය සිදු කිරීමට ප්‍රවර්ධනය කිරීම පවත්වාගෙන යාම මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක්. ඒතකොට ඒ සඳහා මහා බැංකුවට තියෙනවා සම්පූර්ණ බලය තනි බලධාරියා ලෙස මුදල් නිකුත් කරන්න, මුදල් සැපයුම පාලනය කරන්නට, ඒ වගේම මුදල් වල අගය ස්ථාවරව තබා ගැනීමේ අරමුණ, මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, මේ වගේ දේවල් මහා බැංකුවට පැවරිලා තියෙනවා. ඊළඟට මහා බැංකුවේ දෙවෙනි කාර්යය තමයි තනි මූල්‍ය ආයතනවල සුරක්ෂිතභාවය හා ශක්තිමත්භාවය ප්‍රවර්ධනය කිරීම. තනි මූල්‍ය ආයතන කියන්නේ එක් මූල්‍ය ආයතනය ගත්තම right. එතකොට බැංකුවක් ගත්තොත් HNB එක, කමර්ෂල් බැංක් එක, සම්පත් බැංකුව, පැන් ඒෂියා බැංකුව මේ වගේ තනි මූල්‍ය ආයතන. එතකොට LOLC එක, LB ෆයිනෑන්ස් එක මේ ආදී වශයෙන් තනි මූල්‍ය ආයතන වල සුරක්ෂිතභාවය, ශක්තිමත්භාවය ප්‍රවර්ධනය කිරීම right. එතකොට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම, ඔවුන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා මීට් වෙන බව ඉන්ෂුව කිරීම යනාදී වශයෙන් ඒ ආයතන අධ්‍යයනය කිරීම, නියාමනය කටයුතු කිරීම, අධීක්ෂණ කටයුතු කිරීම තුළ ඒවායේ සුරක්ෂිතභාවය ප්‍රවර්ධනය කිරීම. ඊළඟ තමයි මූල්‍ය පද්ධතිය අවදානම් අවම කර ගැනීම හරහා අනෙකුත් මූල්‍ය නියාමකයන් හා සහයෝගීත්වයෙන් මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසනීයත්වය තහවුරු කිරීම. ඒතර මේකේ ඔබට පේනවා මේ මහා බැංකුව තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියාමකයා ලෙස කටයුතු කරන්නේ, ලීඩ් රෙගියුලේටර් right. ඒතකොට මෙයාට මේ මූල්‍ය පද්ධතිය, සමස්ත මූල්‍ය පද්ධතිය ස්ථාවර කර ගැනීම එහෙම නැත්නම් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය කියන එක ඔහුගේ ප්‍රධාන අරමුණක්. ප්‍රධාන අරමුණු දෙකෙන් එකක් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය right. එහෙමනම් මේ මූල්‍ය පද්ධතියේ අවදානම අවම කරන්නට මෙයා අනිකුත් මූල්‍ය නියාමකයන්. කවුද අනිකුත් මූල්‍ය නියාමකයන්? අපි දන්නවා සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කරනවා. ඊළඟට ශ්‍රී ලංකා මොකද රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂණ ආයතන නියාමනය කරනවා. ඊළඟට සමුපකාර සංවර්ධන කොමසාරිස්වරු සමුපකාර ආයතන නියාමනය කරනවා. මේගොල්ලෝ එක සහයෝගයෙන් මේ මූල්‍ය පද්ධතිය පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කරන්නට ප්‍රධාන නියාමකයා ලෙස මහා බැංකුවට භූමිකාවක් පවතිනවා. මහා බැංකුවේ භූමිකාවක් තමයි මේ
ආකාරයට සහයෝගයෙන් යුතු අනික් මූල්‍ය නියාමකයන් සමග සමස්ත මූල්‍ය පද්ධතියේ අවධානම යොමු කර ගැනීමට උත්සාහ දැරීම. ඊළඟට අනික් කාරණේ තමයි අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරීම. අපි මේ ගැන කලින් සාකච්ඡා කරා යම් කිසි මූල්‍ය ආයතනයක් අර්බුදයට ලක් වෙලා වෙනත් සරණක් නැති වෙනකොට ඔවුන්ට යන්න තියෙන්නේ මහා බැංකුව වෙත. ඒතකොට මහා බැංකුව සුරකුම්පත් යම් සුරකුම්පත් අපේට තියාගෙන අවසාන ණය දෙන්නා ලෙස ණය දෙනවා. ඒ ණය දෙන්නේ ඇයි? ඒ අදාළ මූල්‍ය ආයතනයේ කඩා වැටීමට ඉඩ නොදී ඔවුන්ගේ ද්‍රවශීලතා ගැටලුව සමනය කරගෙන නැවත ඉදිරියට යාමට සහයෝගය ලබා දෙන්නට. එතකොට මේ අවසාන ණය දෙන්නාගේ කාර්යය තුල ඔහු උත්සාහ දරන්නේ මේ බැංකුවක් බේර ගන්න නෙමෙයි සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරතාවය රැක ගන්න. මොකද යම් කිසි විද්‍යකින් ද්‍රවශීලතා ගැටලුවක් ඇති වෙලා යම් මූල්‍ය ආයතනයක් කඩාගෙන වටනොත් ඒ මූල්‍ය ආයතනයට පමණක් නොවේ අනිකුත් මූල්‍ය ආයතන වලටත් බලපානවා. ඒ නිසා ඔවුන් අනිවාර්යයෙන්ම හැම මූල්‍ය ආයතනයක්ම රැකගත යුතුයි. ඒකට කරන්නා වූ එක් පියවරක් තමයි අවසාන ණය දෙන්නා ලෙස ද්‍රවශීලතා ගැටලුවකදී උදව් කරන එක නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට. මේක අහලා තිබ්බ ඔබගෙන් එකපාරක් ප්‍රශ්නයක් අවසාන ණය දෙන්නා ලෙස මහා බැංකුව කටයුතු කිරීමේ තියෙන වැදගත්කම මොකද? තමයි වැදගත්කම. ඊළඟට තියෙනවා බිඳ වැටෙන මූල්‍ය ආයතන තුලින් සමස්ත මූල්‍ය පද්ධතියට ආර්ථිකයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම වන අයුරින් निराකරණය. එතකොට යම් කිසි මූල්‍ය ආයතනයක් යම් අක්‍රමිකතාවයක් තුල බිඳ වැටීමකට ලක් වෙනව බවක් පේනවා නම් ඉතා අවදානම්කාරී තත්ත්වයක් තියෙන බව පේනවා නම් ශ්‍රී ලංකා මහා බැංකුව ඉක්මනින්ම ඒ සඳහා මැදිහත් වෙනවා. අපි පරණ කාලේ දැක්කා ETI එක යට වෙච්ච වෙලාවේ මහා බැංකුව මැදිහත් වුණා නේ. රයිත් ඒ වගේ මහා බැංකුව මැදිහත් වෙනවා නේ. මහා බැංකුව මැදිහත් වෙලා ඒ අදාළ මූල්‍ය ආයතනයේ බිඳ වැටීම මගින් ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති නොවන ලෙස ඒක සමනය වන ලෙස කටයුතු කිරීමට ඔවුන් ක්‍රියා කරනවා. ඉතින් ඔවුන්ට කරන්න පුළුවන් කීපයක් තියෙන එකක් තමයි ඔවුන්ට පුළුවන් ඒ වගේ වෙලාවක ඒ අදාළ මූල්‍ය ආයතනයේ මුලින්ම උපදෙස් ලබා දීලා ඒක යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කිරීම. එහෙම පත් කරන්න බැරි නම් එහි කළමනාකාරීත්වය නම් ගැටලුව වෙනත් බැංකුවකට කළමනාකාරීත්වය පවරා දීම. වෙනත් මූල්‍ය ආයතනයේ කළමනාකාරීත්වය පවරා දීම. එහෙම නැත්නම් ඔවුන්ට කරන්න පුළුවන් ඒ අදාළ මූල්‍ය ආයතනයේ වෙනත් ආයෝජකයෙකුට විකිණීමට උදව් කිරීම. එහෙම ඒ සියලු දේවල් කරන්න බැරි නම් ආයතනය ඒ ලයිසන් එක බලපත්‍රය අහෝසි කරලා ඒ වසා දැමීමට කටයුතු කිරීම. ඉතින් එතනදී විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා ආයෝජකයන්ට ඒ වගේම තැන්පත්කරුවන්ට ලොකු ගැටලුවක්. ඉතින් ඒ වගේ ගැටලු ඇති වෙනකොට ඒ ගැටලු සමනය වන ආකාරයට ඔවුන්ගේ කොහොමද ඒවා निराකරණය කරන්නේ සමස්ත ආර්ථිකයට බලපෑමක් ඇති නොවන ආකාරයට කියන එක මේ මහා බැංකුව ඒ වගේ අවස්ථාවලදී ක්‍රියාකාරී වෙලා ඒවට කටයුතු කරනවා. ඊළඟ එක මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම් නියාමනය සහ අධීක්ෂණය. එතන මූල්‍ය වෙළඳපොළ තුල ගෙවීම් හා පියවීම් සිදුවන ආකාරය සහ මූල්‍ය වෙළඳපොළ හා සම්බන්ධ නියාමන රෙගුලාසි යනාදී දේ පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුව ඇක්ටිව් ලෙස කටයුතු කරනවා. ඉතින් මේ අනුව අපිට පේනවා මේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වා ගැනීමෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විශාල කාර්යභාරයක් කරනවා. එතකොට ගෙවීම් හා පියවීම් පද්ධතිය ගත්තොත් RTGS වගේ විශාල ගෙවීම් පද්ධති ඍජුව අධීක්ෂණය කිරීම සිදු කරනවා යටිතල පහසුකම් යටතේ තිබෙනවා. මේ අනාදී වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ සුවිශේෂ කාර්යභාරයක් අපිට හඳුනා ගන්නට පුළුවන් මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වා ගැනීමේදී සිදු කරනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ බහුවිධ නියාමන ආකෘතියක් තිබෙනා වූ රටක්. බහුවිධ නියාමන ආකෘතියක් කියන්නේ අපිට ඉන්නේ එක නියාමකයෙක් නෙමෙයි. අපේ නියාමකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒක අපි දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව නෙමෙයි එකම නියාමන ආයතනය. එතකොට අපි දන්නවා දැනට සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, පළාත් සමපකාර කොමසාරිස්වරු සහ සමපකාර සංවර්ධන කොමසාරිස්වරු කියන නියාමකයන් අපිට දක්නට ලැබෙනවා.
එතකොට මේ නියාමකයන් යටතේ තිබෙනවා විවිධ ආයතන නියාමනය වෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබට අවබෝධයක් තිබිය යුතුයි. මේවා සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්නවලදී ඔබගෙන් අහනවා. right? ඒතකොට මේක ගැන අපි කතා කරා පළවෙනිම පාඩම. ඒ නිසා මේ ගැන මම විශේෂයෙන් කතා කරන්න යන්නේ. මේ ලිස්ට් එක ඔබට දීලා තියෙනවා. ඒක ඔබ බලාගෙන ඒ පිළිබඳව අවබෝධය ලබා ගත යුතුයි. ඒතකොට පළවෙනිට මේ තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් වෙන ආයතන. ඊළඟට ඔබට පේනවා සුරැකුම්පත්තා විනිමය කොමිෂන් සභාව ඒ නියාමනයට දක්වන ආයතන. විශේෂයෙන්ම සුරැකුම්පත්තා විනිමය කොමිෂන් සභාව ප්‍රාග්ධන වෙළඳපොළ තමයි නියාමනය කරන්නේ. ඒ අනුව කොටස් සෝමාරුව කොටස් තරවකරුවන් ඒකක භාර සමාගම් ආයෝජන සරවකරුවන් යන දර්ශන අපිට දක්නට ලැබෙනවා. ඊළඟට ශ්‍රී ලංකා රක්ෂණ අනේකින්න ටයිපින් මිස්ටේක් එකක් තිබුණා අපි ඒක හදුවා. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂණ අංශය නියාමනය කිරීමේ වගකීම දරනවා. ඒ යටතේ රක්ෂණ සමාගම් රක්ෂණ නියෝජිතයන් හා තරවකරුවන් ඔවුන් විසින් නියාමනය කරනවා. ඉතින් මේක ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. right. එතකොට ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය හා අධීක්ෂණය කියන ප්‍රධාන කාර්යයන් දෙක සිදු කරනවා ඔවුන්ගේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය තබා ගැනීම සහ මූල්‍ය ආයතන වල සුරක්ෂිතතාවය රැක ගැනීම කියන ක්‍රියාකාරීත්වය සඳහා. එතකොට මොකක්ද මේ නියාමනය කියන්නේ? මොකක්ද මේ අධීක්ෂණය කියන්නේ? මේක ඔබ දැනගත යුතුයි. එතකොට නියාමනය කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතන වලින් සපුරාලිය යුතු ප්‍රමිති හෝ ප්‍රතිපත්ති සකස් කිරීම. එතකොට මෙතනදී තමයි මේගොල්ලෝ rules regulations සකස් කරන්නේ. ඒ වගේම ස්ටෑන්ඩඩ්ස් සකස් කරන්නේ. ඒකට පවත්වාගෙන යුතු අවම ප්‍රාග්ධන අනුපාතය, ද්‍රවශීලතා අනුපාතය, ඊළඟට බැංකු වලට දෙන රෙගියුලේෂන්ස්, දාන රෙගියුලේෂන්ස්, නීති මේවා සකස් කිරීම සඳහා කටයුතු කරන්නේ මෙතනදී. නියාමනය කියලා කියන්නේ මේ මූල්‍ය ආයතන වලට ඔවුන් වැඩ කළ යුතු රාමුව සකස් කරනවා. මේ රාමුව හොඳට සකස් කරොත් තමයි මේගොල්ලන්ට මේ අක්‍රමිකතාවලට යන්න බැරුව සාර්ථකව ක්‍රියා කරන්න පුළුවන් ග්‍රවුන්ඩ් එක හැදෙන්නේ. ඒ නිසා පළවෙනි දේ තමයි මේ නියාමනය කියන එක, රෙගියුලේෂන්ස්. රයිට්. ඒතර මේ හරහා ඔවුන් ප්‍රතිපත්ති හරහා ප්‍රමිති ප්‍රතිපත්ති හරහා මේ මූල්‍ය ආයතන ක්‍රියා කළ යුතු රාමුව නිර්මාණය කරනවා, නිර්ණය කරනවා. ඒ තුල ඔවුන් වැඩ කළ යුතු ආකාරය සකස් කරනවා අක්‍රමිකතා ඇති නොවන ලෙස. දෙවැනි එක තමයි අධීක්ෂණය. අධීක්ෂණය කියන්නේ සුපර්වයිස් කරන එක. එතකොට ඔවුන් මෙතනදී බලනවා මේ රාමුව තුල නිසි ලෙස මේ මූල්‍ය ආයතන ක්‍රියා කරනවාද කියලා. එතකොට මූල්‍ය ආයතන වලට ඇති වෙන අවදානම් මොනවාද? ඒ අවදානම් කොහොමද අඩු කරන්නේ? මේවා හඳුනා ගැනීම මේ අධීක්ෂණය හරහා සිදු කරනවා. එතකොට මේක තමයි මේ නියාමනය සහ අධීක්ෂණය කියලා අපි හඳුනා ගන්න. එතකොට මේ නියාමනයේදී අපි කිව්වා ප්‍රධාන වශයෙන් ඔබ සකස් කරනවා කියලා ස්ටෑන්ඩඩ්ස් රික්වයර්මන්ට්ස්. එතකොට මොනවාද ප්‍රධාන නියාමන අවශ්‍යතා දැනට තියෙන? පළවෙනි එක තමයි ඇස්තමේන්තුගත අවදානම් මත පදනම් වූ වත්කම් වල සමස්ත වටිනාකම වල ප්‍රාග්ධර්ණයේ දරන අවම අනුපාතය. ඒ කියන්නේ අවම ප්‍රාග්ධන අනුපාතය. ඊළඟට ද්‍රවශීල වත්කම් වගකීම් වලට දාන අනුපාතය. එක් ගැනුම්කාරයෙකුට ණය දීමේ සීමාවන්. බොල් ණය සහ අඩමාන ණය වෙන් කිරීමේ ක්‍රමවේද. නිශ්චිත කාල සීමාවක් තුළ වාර්ෂිකව විගණනය කරන ලද වාර්ෂික ගිණුම් ඉදිරිපත් කළ යුතුයි. එතකොට අපි දන්නවා බැංකුව වලට බෑ තමන්ගේ ගිණුම් හංගන් ඉන්න නේ. අනිවාර්යයෙන්ම සෑම කාර්තුවකදීම බැංකු තමන්ගේ ගිණුම්
ප්‍රකාශයට පත් කළ යුතුයි. මොකද ඒ හරහා ජනතාවට අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි බැංකුවල මූල්‍ය ආයතන තියෙන ස්ථාවරත්වය පිළිබඳ. නියාමන අවශ්‍යතාව වලින් බැංකු හා මූල්‍ය ව්‍යාපාර වලට ආවේනික ඇතැම් අවදානම් අවම කිරීම සඳහා වැදගත් වන විචක්ෂණශීලී ප්‍රමිතීන් ලබා දීම සිදු කරයි. ඒතර මේ නියාමන අවශ්‍යතාව මගින් කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අවදානම් අවම කිරීමට සහ අක්‍රමිකතා අවම කිරීමට අවශ්‍ය ප්‍රමිතීන් නීති රීති රෙගුලාසි පැනවීම තුළින් රාමුව නිසි ලෙස නිර්මාණය කිරීම. එතකොට මේකට අනික් දේ තමයි අධීක්ෂණය. එතකොට අධීක්ෂණයේදී දෙකක් කරනවා විතන් ආවේක්ෂණය සහ එතැන් පරීක්ෂණ. එතකොට මොකද්ද විතන් ආවේක්ෂණය කියන්නේ? ඔෆ් සයිට් සර්වයිලන්සස්. විතන් ආවේක්ෂණය කියලා කියන්නේ කල්තියා පිළියම් සිදු කිරීම මගින් විසඳිය හැකි ගැටලු කල්තියා හඳුනා ගැනීමේ අරමුණින් කාලීනව ආයතන වලින් ඔවුන්ගේ කාර්ය සාධනය හා මූල්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු ලබාගෙන ඒවා පරීක්ෂා කිරීම. අපි දන්නවා අපි බැංකු වලින් හැම වෙලාවෙම රිපෝට්ස් යවනවා ශ්‍රී ලංකා මහා බැංකුවට. යම් යම් ඒවා දෛනිකව සතියකට සැරයක්, මාසයකට සැරයක්, කාර්තුවකට සැරයක් මේ ආදි වශයෙන් අපෙන් විවිධ රිපෝට්ස් ගෙන්න ගන්න. එතන මේ ගෙන්න ගන්න රිපෝට්ස් අධ්‍යයනය කරලා දැන් මෙතනදී බැංකුවට එන්නේ නැහැ. නමුත් මේ රිපෝට්ස් ගෙන්නගෙන තොරතුරු ගෙන්නගෙන මේවා අධ්‍යයනය කරලා මහා බැංකුව හඳුනා ගැනීමට උත්සාහ කරනවා යම් කිසි අවදානමක් මේ මූල්‍ය ආයතන වලට තියෙනවද? එහෙම නැත්නම් යම් කිසි අක්‍රමිකතාවයක් මේ මූල්‍ය ආයතන සිදු වෙනවද කියලා. එතකොට මේ අනුව ගැටලුවක් ඇතිවීමට පෙර ඒ අවදානම හඳුනා ගැනීමට උත්සාහ දරනවා මේ රිපෝට්ස් අධ්‍යයනය කිරීම මගින්. එහෙම කල්තියා මේ ගැටලු හඳුනාගත්තොත් ඔවුන්ට පුළුවන් වෙනවා ඒ වෙලාවෙම මේ ගැටලු පිළිබඳව දැනුවත් කරලා ඒවට අවශ්‍ය විසඳුම් ක්‍රියාමාර්ග ගන්න. එතකොට මෙතනදී සිදු වෙන්නේ ඒක. විතන් ආවේක්ෂණ. මෙතනදී බැංකුවට සෙන්ට්‍රල් බැංක් ඔඩිටර්ස්ලා එන්නේ නැහැ. නමුත් මේ දත්ත තොරතුරු අධ්‍යයනය කරගන්නවා ඒවා ගෙනල්ලා. එතකොට එතන් පරීක්ෂණ කියන්නේ on site. on site කියලා කියන්නේ මෙතනදී මහා බැංකුවේ නිලධාරීන් මූල්‍ය ආයතනයට ඇවිල්ලා මේ මූල්‍ය ආයතනයේ පොත්පත් දත්ත වාර්තා පිළිබඳව අධ්‍යයනය කිරීම සිදු කරනවා. එතකොට මෙතනදී මහා බැංකුව මේ ආයතන විචක්ෂණශීලී නියාමන අවශ්‍යතාවලට අනුගත වෙනවද? ණය අවදානම කොහොමද පාලනය කරන්නේ? දෝෂිතතා අවදානම කොහොමද පාලනය කරන්නේ? මෙහෙයුම් අවදානම කොහොමද පාලනය කරලා තියෙන්නේ? කොහොමද මේ අවදානම් කළමනාකරණය කරන්නේ? යන ආදිය සහ ආයතනයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව අධ්‍යයනය කිරීම සිදු කරනවා. ඉතින් එතනදී තමයි ඔවුන් විවිධ වාර්තාවන් ඉල්ලනවා, ඔෆිසර්ස්ලා එක්ක කතා කරනවා. එහෙම කතා කරලා account study කරලා වාර්තාවන් study කරලා ඔවුන් බලනවා මේ මෙහෙයුම් කටයුතු උමන ආකාරයෙන් සිදු වෙනවද කියලා. ඒතර මේ ආයතන හමුවට ගිහිල්ලා ආයතනයට ගිහිල්ලා on site මෙහෙයුම් කටයුතු ඇගීමේ අරමුණෙන් පොත් හා ගිණුම් පරීක්ෂා කිරීම සිදු කරනවා. ඒකට ඒ පරීක්ෂණවල සොයා ගැනීම පදනම් කරගෙන ඔවුන් ඊළඟට රිපෝට් එකක් හදලා ඒ රිපෝට් එක කළමනාකරණය සමග සාකච්ඡා කරනවා. ඉන්පසු ඒ ගත යුතු ක්‍රියාමාර්ග කළමනාකරණයට රෙකමන්ඩ් කරනවා. ඊළඟට ඒ ක්‍රියාමාර්ග ගත්තද කියලා නිරන්තරයෙන් ෆලෝ අප් කිරීම සිදු කරනවා. එතකොට මේ හරහා මූල්‍ය ආයතනයකට ඇතිවිය හැකි අවදානම කළමනාකරණය කිරීමට උදව් කිරීම, අවම කිරීම සඳහා මහා බැංකුව ක්‍රියා කරනවා. එතකොට අධීක්ෂණය යටතේ වෙන්නේ මේ දෙක විතන් පරීක්ෂණ සහ එතන් පරීක්ෂණ. රයිට්. එතකොට මේ දෙකත් ඔබෙන් කාලයකට පෙර අහලා තිබ්බා මොකද්ද විතන් පරීක්ෂණ සහ එතන් පරීක්ෂණ කියන්නේ. එතකොට මේ සියල්ලෙදීම අපි කතා කරේ හුඟක් වෙලාවට මේ ආයතනයක් සම්බන්ධයෙන්. මූල්‍ය ආයතනයක් කොහොමද අවදානම කළමනාකරණය කරලා රැකගන්නේ කියලා. නමුත් එතනින් එහාට ගිහිල්ලා සමස්ත මූල්‍ය පද්ධතිය රැක ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාර විචක්ෂණ අධ්‍යයනයේදී සිදු කරනු ලබනවා. ඒකට දැන් අපි එතනට යන්නේ නැහැ. අපි ඊළඟ සතියේ ඉඳලා සාර විචක්ෂණ අධීක්ෂණයෙන් පටන් අරන් ඊටු ටික කරගෙන යන්. දැනට කතා කරපු දේවල් සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපිට විනාඩියක කාලයක් තියෙනවා සෙෂන් එක ඉවර කරන්න. right. ඔබට ගැටලුවක් නැත්නම් අදට අපි නවත්වන්න පුළුවන්.
එනම් බොහොම ස්තුතියි. අපි ඊළඟ සතියේ හම්බෙමු අනිකුත් පාඩමේ ඉතිරි කොටසත් එක්ක.